ගලා තිබ්බොත් එහෙම මේ සඳහා බලපාන මූලික විචාරයන් පාවිච්චි කරලා අපිට පහසුවෙන් ඒ ආකෘතිය නැවත නැවත අනාගතයේදී ආයි විස්තර කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේක තමයි ගොඩනැගීම් මගින් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ වගේ ගොඩනගුණු මේ වගේ ආකෘති විවිධ විෂයන් සඳහා විවිධ විෂයපතයන් සඳහා ගොඩනැගීමට හැකියාව තියෙනවා. ඒතර අපි මේ ආර්ථික විද්‍යාව හා සම්බන්ධ ආකෘති කිහිපයක් ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයන් යටතට යන ආකෘති කිහිපයක් තමයි මේ පාඩම යටතේ අපි ඉගෙන ගන්න. හරි. එහෙනම් අපි දැන් මුලින්ම ඉල්ලුම් සැපයුම ආකෘතියෙන් පාඩම පටන් ගමු. වෙනදා වගේ මොනවා හරි ගැටලු තියෙනවා ඔයගොල්ලන්ට chat එකේ දාන්න හරි unmute කරලා ප්‍රශ්න කෙලින්ම අහන්න හරි පුළුවන්. මුලින්ම බලමු ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද කියලා. දැන් ඉල්ලුම් සැපයුම් ආකෘතියේ තියෙන ප්‍රධානම අංග දෙක තමයි ඉල්ලුම් නීතියයි සැපයුම් නීතියයි. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම් කියන්නේ මොකක්ද? මේ වෙළඳපොලේ භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම සැපයුම. මිනිස්සු කොච්චර භාණ්ඩ ගන්න කැමතිද කියන්නේ ඉල්ලුම. මිනිස්සු කොච්චර භාණ්ඩ මිනිස්සු කියන්නේ සපයන පුද්ගලයා කොච්චර භාණ්ඩ සපයන්න කැමතිද කියන එක තමයි සැපයුම් කියලා කියන්නේ. එතන ඉල්ලුම් නීතිය අපිට දීලා තියෙනවා කිසියම් ආර්ථික භාණ්ඩයක මිල ඉහළයත්ම එම භාණ්ඩය කෙරෙහි ගැනුම් කරවන්ගේ ඇති ඉල්ලුම අඩුවන බව ඉල්ලුම් නීතිය මගින් කියවේ. මේ කියන්නේ මොකද්ද? දැන් ඉල්ලුමට අදාළ පුද්ගලයා කවුද? ඉල්ලුමට අදාළ පුද්ගලයා තමයි ගැනුම්කරුවා. භාණ්ඩ මිලදී ගන්නන් භාණ්ඩ ලබා ගන්න නේද? ගැනුම්කරුවා තමයි ඉල්ලුමට අදාළ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයෝ කිසියම් භාණ්ඩයක් කෙරෙහි කිසියම් භාණ්ඩයක් කොච්චර මිලදී ගන්න කැමති වෙද කියන එක තමයි ඉල්ලුම් නීතියෙන් කියවෙන්නේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම අපි දැන් සරල උදාහරණයක් ගමුකෝ. දැන් හිතන්නකෝ ඉන්ධන ගන්නකෝ. දැන් ඉන්ධන වල මිල ගොඩක් වැඩි වුණොත් එහෙම දැන් තියෙන මිල මට්ටම දෙගුණයක් වගේ වුණොත් එහෙම මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු එතකොට මේ ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම අඩු කරනවා නේද? මිනිස්සු බලනවා දැන් වියදම් වැඩි, ඉන්ධන වියදම් වැඩි. ඒ නිසා ගෙදර වාහනේ තියලා පොදු ප්‍රවාහනේ හරි භාවිතා කරන්න බලනවා වාහන තියලා. මේ වගේ තව උදාහරණයක් ගත්තොත් මොකද? දැන් බලන්න නිකන් ආහාරයක් අපි ගමු පීට්සා වගේ. එතකොට දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ දකිනවා පීට්සා වලට මේ මොනවද? ඔයගොල්ලන්ගේ ෆෝන් වලට මැසේජස් එනවා, ඔෆර්ස් එනවා. ඒ කියන්නේ මිල අඩුවට හම්බ වෙනවා. ඒතර මිල අඩුවට හම්බුනහම මොකද වෙන්නේ? මිනිස්සු වැඩියෙන් ඒව ගන්න පෙළඹෙනවා නේද? කියන්නේ මිල අඩු වුණාම ඉල්ලුම වැඩි වෙනවා. ආයෙත් අර නෝමල් සාමාන්‍ය මිලට ගියාම මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා නේද? ඒ කියන්නේ මේ භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුමයි භාණ්ඩේ මිලයි අතර තියෙන මොන සම්බන්ධතාවයක්ද? ධන සම්බන්ධතාවයක්ද ඍණ සම්බන්ධතාවයක්ද? තියෙන ඍණ සම්බන්ධතාවයක් නේද? ඉතින් ඍණ සම්බන්ධතාවයක ප්‍රස්තාරය ඇඳොත් එහෙම අපිට ඔයගොල්ලන්ට මතක ඇති අපි අර ප්‍රතිපායන ආකෘතිය කාලෙත් විස්තර කළා. ඍණ සම්බන්ධතාවයක් සඳහා ප්‍රස්තාරයක් ඇඳොත් එහෙම කොහොමද ප්‍රස්තාරය එන්නේ? මේ විදිහට නේද? එක විචාරයක් වැඩි වෙනකොට අනිත් විචාරය අඩු වෙනවා. මෙන්න මේ විදිහේ ප්‍රස්තාරයක් තමයි එන්නේ. ඒතර යනවා මේ ඉල්ලුම් නීතිය සඳහා එන ප්‍රස්තාරය එන මේ වගේ ඍණ සම්බන්ධතාවයකට දාන ප්‍රස්තාරයක් තමයි අපිට ලැබෙන්නේ. ඒතර මොකද්ද සරල ඉල්ලුම් නීතිය කියලා කියන්නේ? භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. මොකක් වෙද්දිද? භාණ්ඩයේ මිල ඉහළ යද්දී. ඒතර දැන් මේ ඉල්ලුම් නීතිය පැහැදිලි කිරීම සඳහා ප්‍රස්තාරයක උදාහරණයක් මේ දීලා තියෙනවා. මේ දීලා තියෙනවා D සමානයි 9000 මේ චුට්ටක් හදාගන්න වැරද්දක් තියෙනවා 9000 ඍණ 9000 ඍණ 4000 p මගින් ඉල්ලුම් ප්‍රමාණය ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මතකනේ ප්‍රස්තාර ආකාර කිහිපයක් අපි මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් මෙන්න මේ වගේ මෙහෙම ධන සම්බන්ධතාවයක් තියෙන ප්‍රස්තාරයක් අඳොත් එහෙම එන්නේ කොහොමද? නිකන් y සමානයි 2x ධන 3 ඔය වගේ ප්‍රස්තාර නේ. ඊට පස්සේ මේ වගේ ඍණ සම්බන්ධතාවයක් තියෙන ප්‍රස්තාරයක් આવුත් එන්නේ කොහොමද? y සමානයි ඍණ 3x ධන 5 වගේ. මෙන්න මේ x එක ඍණ වෙලා එන්නේ. හැබැයි දැන් මෙතන මේ අක්ෂ නම් කරද්දී ඔයගලන්ට චුට්ටක් සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් මෙතන මේ අක්ෂය ඇවිල්ලා ඉල්ලුම. හරිද? ඊට පස්සේ මේ අක්ෂය මිල. දැන් සාමාන්‍යයෙන් අපි කොහොමද ප්‍රස්තාරයක් නිරූපණය කරන්න ලියන්නේ? අපි y සමානයි x ගේ මොකක් හරි කියලා ලියන්නේ නේද? එතකොට y අක්ෂයනේ මේ අක්ෂය සාමාන්‍යයෙන්. මේ y අක්ෂය මේ x අක්ෂයනේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේක ලියන්න තිබි මිල සමානයි
ඉල්ලුම ධන මොකක් හරි කියලා නේද? ඒ කියන්නේ මේ p නේ උක්ත වෙලා තියෙන තිබ්බේ. p සමානයි d ධන මොකක් හරි කියලා ලියන්න තිබ්බේ. හැබැයි මේ සාමාන්‍යයෙන් අපි ඉල්ලුම් වක්‍රය ලියන්නේ p උක්ත කරලා නෙමෙයි d උක්ත කරලා. හරිද? දැන් මේ ඔයගොල්ලන්ට මේ දීලා තියෙන ඉල්ලුම් වක්‍රය. මේ දීලා තියෙන සමීකරණයට අපි කියන මොකක් කියලාද? ඉල්ලුම් වක්‍රයේ සමීකරණය කියලා. ඉල්ලුම් වක්‍රයේ සමීකරණය. එතන අර ඔයගොල්ලන්ට පුරුදු සාමාන්‍ය ආකාරයට අර y යුක්ත කරලා y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය y සමාන 2x ධන 3 ඒ වගේ ප්‍රස්ථාරයක් ගන්න මොකද කරන්න ඕනේ? ගන්න y යුක්ත කරන්න ඕනේ නේද? y යුක්ත කරන්න මොකද කරන්න ඕනේ? p යුක්ත කරන්න ඕනේ. දැන් මේක p යුක්ත කරන්න මොකද කරන්න ඕනේ? p යුක්ත කරන්න ඕනේ අපි p දා ගන්න ඕනේ මේ පැත්තට නේ. එතකොට එනවා 4000යි p සමානයි 9000 ඍණ d. එතකොට එනවා p සමානයි මොකක් කියලා නේද උතර? p සමානයි ඍණ d බෙදීම 4000 ධන 9 බෙදීම 4යි. දැන් 9000 බෙදීම 4000 සුළු බිංදු ටික සුළු නම් 9 බෙදීම 4යි. ඒතර ඕක තමයි මේකට අපි කියනවා ඉල්ලුම් ශ්‍රිතය කියලා. මේකට අපි කියන මොකක් කියලාද? ඉල්ලුම් ශ්‍රිතය කියලා. දැන් ඔයගොල්ලෝ දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය හම් වෙන්නේ කොහොමද? ඉල්ලුම උක්ත කරලා ඉවරලා මේ විදිහට සරල හම් වෙන ප්‍රස්ථාරය. ඒතර ඔයගොල්ලන්ට මේ මොකක් හරි සමීකරණ දිහා බලලා ප්‍රස්ථාරයක් දෙන්නුනා නම් මොකද කරගන්න ඕනේ? සාමාන්‍ය විදිහට y සමාන mx ධන c විදිහට මේක උක්ත කරගන්න ඕනේ. ඒකට අපි කියන මොකක් කියලාද? ඉල්ලුම් ශ්‍රිතය කියලා. ඒ කියන්නේ p උක්ත වෙච්ච එක. ඒතර මොක හම්බුණත් ඔයගොල්ලෝ අනිත් ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රය දීලා ශ්‍රිතය හොයාගන්න ඕන. ඒකත් ඔයගොල්ලෝ දැන් දන්නවා. ශ්‍රිතය දීලා වක්‍රය හොයාගන්න ඕන. d උක්ත කරන්න තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. දැන් මේ d හා p මගෙන් සංකේතවත් වෙන්නේ p කියන්නේ මිල, d කියන්නේ ඩිමාන්ඩ්. ඒ කියන්නේ ඉල්ලුම. හරිද? ඒතර මේ වගේ මේ සරල ඉල්ලුම් ශ්‍රිතයක් හෝ ඉල්ලුම් වක්‍රයක් සඳහා උදාහරණයක් තමයි මේ දීලා තියෙන්නේ. ඍණ සම්බන්ධතාවයට දාල ප්‍රස්ථාරය. පැහැදිලි නේද? ඊළඟට අපේ මේ ඉල්ලුම් සැපයුම් ආකෘතියේ දෙවෙනි මූලික කාරණාව ඒක තමයි සැපයුම් නීතිය. දැන් ඉල්ලුම් නීතිය වගේ මෙතෙන්දි විශ්ලේෂණය කරන්නේ මොකක්ද? භාණ්ඩ සඳහා දැන් කලින් භාණ්ඩ සඳහා ඉල්ලුම දැන් භාණ්ඩ කොච්චර සපයන්න කැමතිද කියන එක. දැන් සපයන්නේ කවුද? විකුණුම්කරු. සපයන්නේ විකුණුම්කරු. ගත්තේ ගැනුම්කරු. එහෙනම් බලන්න කිසියම් ආර්ථික භාණ්ඩයක මිල ඉහළයත්ම විකුණුම්කරුවන් විසින් එම භාණ්ඩයේ සැපයුම වැඩි කරන බව සැපයුම් නීතිය මගින් කියයි. කියන්නේ මෙතනදීත් ආයෙත් භාණ්ඩයේ මිල සහ ප්‍රමාණය ගැන සම්බන්ධතාවයක් තමයි දීලා තියෙන්නේ. දැන් මෙතනදී ප්‍රමාණය වෙන්නේ සැපයුම. ඒතර භාණ්ඩයේ සැපයුමයි භාණ්ඩයේ මිල අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. දැන් මොකක් හරි භාණ්ඩයක මිල වැඩි වෙනකොට සැපයුම්කරුව කොහොම වෙයිද? සැපයුම්කරුව කැමතිද අකමැතිද? භාණ්ඩයේ මිල වැඩි වෙනවා කියලා කියන්නේ සැපයුම්කරුවන්ගේ ලාභ ලබන්න තියෙන හැකියාව වැඩි වෙනවා නේද? දැන් බලන්න දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා මේ ටයිල් ඒ කියන්නේ මේ ගෙවල් හදන්න භාවිතා කරන ටයිල් එතකොට ඊට පස්සේ ඔය සෙරමික් බඩු ඒ වගේ භාණ්ඩ අපි ආනයනය තහනම් කරලා තියෙනවා. ආනයනය සීමා කරලා තිබුණා පහුගිය කාලේ. හේතුව මේ රුපියල් ඩොලරයට සාපේක්ෂව රුපියලේ ශක්තිමත් භාවය පවත්වා ගන්න. එතකොට දැන් මෙහෙම ආනයනය සීමා වුණාම මොකද උනේ? මෙහි ලංකාව ඇතුලේ එතකොට අර ලංකාවේ දේශීය නිෂ්පාදනය කරන මේ ටයිල් වගේ භාණ්ඩවල මිල මොකද උනේ? මිල ඉහළ ගියා නේද? කවුරුත් දන්න කරුණක් මේ මිල ඉහළ ගියා. එතකොට මේ මිල ඉහළ ගියාම මොකද උනේ? ලංකාවේ දේශීය සැපයුම්කරු, දේශීය නිෂ්පාදකයෝ ඒගොල්ලෝ තව තවත් වැඩියෙන් කර්මාන්තශාලා දාලා තියෙන කර්මාන්තශාලා විශාල කරලා
ඒගොල්ලන්ගේ සැපයුම් වැඩි කරන්න හදනවා නේද? ඒතර ඒගොල්ලන්ට වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් හින්දා ඒගොල්ලෝ වැඩි වැඩියෙන් සැපයුම වැඩි කරන්න කැමතියි කියලා එකකින් කියවෙනවා නේද? ඒතර මිල වැඩි වෙනකොට සැපයුම් කරු මොකද කරන්නේ? සැපයුම් කරු නැත්නම් විකුණුම් කරු මොකද කරන්නේ? සැපයුම් වැඩි කරන්න කැමතියි. ඒතර අන්නේ සරල කතන්දරය තමයි මේ සැපයුම් නීතියෙන් කියවෙන්නේ. භාණ්ඩයේ මිල ඉහළ යනකොට විකුණුම් කරුවෝ සැපයුම් කරන ප්‍රමාණය වැඩි කරනවා. එතන ඒ කියන්නේ මොකද්ද මෙතන මිලයි ප්‍රමාණය අතර තියෙන මෙතෙන්දි මොන සම්බන්ධතාවයක්ද? මෙතෙන්දි තියෙන ධන සම්බන්ධතාවයක් නේද? මිල වැඩි වෙනකොට ප්‍රමාණය වැඩි කරන හින්දා. එතන ධන සම්බන්ධතාවයක් සරලව මේ විදිහට මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරයකින් දක්වනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. එතන ආයෙත් පාරක් දැන් හැබැයි මෙතන දීලා තියෙන්නේ මේ සැපියුම් වක්‍රය. මොකද p යුක්ත කරලා නෙමෙයි දීලා තියෙන්නේ. එතන මේකට අපි කියනවා සැපියුම් වක්‍රයේ සමීකරණය කියලා. සැපියුම් වක්‍රයේ සමීකරණය තමයි මේ දීලා තියෙන්නේ. මේ S කියලා කියන්නේ සප්ලයි සැපයුම. P කියන්නේ ප්‍රයිස් මිල. එතකොට ඕගොල්ලන්ට සැපයුම් ශ්‍රිතේ සමීකරණය නම් මොකද කරන්න ඕනේ? සැපයුම් ශ්‍රිතේ නම් මොකද කරන්න ඕනේ? යුක්ත කරන්න ඕනේ. P යුක්ත කරද්දී මොකද වෙන්නේ? P වා P තනි කරමුකෝ. 4000යි P සමාන වෙනවා S ඍණ 18. එතන P සමාන වෙනවා ඍණ 1000 බෙදීම 4000 ධන S බෙදීම 4000. ඔක තමයි P ගේ සමීකරණය. ඒ කියන්නේ සැපයුම් ශ්‍රිතේ සමීකරණය. මේ P යුක්ත කරලා. P නේ y අක්ෂයෙන්. සැපයුම S තමයි x අක්ෂයෙන්. එතන ඔයගලන්ට පේනවා මේ ධන y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයනේ මේ x වගේ තමයි s ඉන්නේ මේ. මෙයාගේ ප්‍රස්ථාරයක් මේ අන්තක්ඛණ්ඩේ ඍණ අන්තක්ඛණ්ඩයක් මේකේ තියෙන්නේ මේ. හරිනේ මේක මේ දික් කළපුවාම මෙහෙමනේ කැපෙන්නේ. අන්තක්ඛණ්ඩේ ඍණ අන්තක්ඛණ්ඩය. ඍණ හරියක තමයි අන්තක්ඛණ්ඩය කැපෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේකේ තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් මෙතන ඍණ අන්තක්ඛණ්ඩයක් ආවට ඒකේ තේරුමක් තියෙනවද? දැන් අන්තක්ඛණ්ඩයේ තේරුම මොකද්ද? අන්තක්ඛණ්ඩයේ තේරුම තමයි x බිඳුවක් වෙද්දී y ගියාගේ. දැන් x කියන්නේ මෙතන s නේ. ඒතර සැපයුම් බිඳුවක් වෙද්දී මිලේ යගේ තමයි අන්තක්ඛණ්ඩයෙන් එන්න ඕනේ. දැන් මිල ඍණ වෙන්න පුළුවන්ද? මිල ඍණ වෙන්න බෑනේ නේද? දැන් මෙතන මේ කියන විදිහට තේරුම එහෙම 10 බෙදීම 4000 කියලා කියන්නේ ඍණ 0.2 ඍණ 0.25යිනේ. ඍණ 0.25නේ මෙතන කියන විදිහට සැපයුම බිඳුවක් වෙද්දී මිල ඍණ 0.25ක් වෙන්න ඕනේ. මිල ර්ණ 0.25ක් වෙන්නේ නැහැ කවදාවත්. පාරිභෝගිකයන්ට 725ක් දීලා බාණ්ඩෙත් දෙන්නේ නැහනේ. සැපයුම් කරෝ නේද? ඒකනේ මිල ඍණ 0.25ක් වෙනවා කියලා කියන්නේ. ඒතර ඒ කියන්නේ මේ ප්‍රස්තාර මේකින් කියන මේ ප්‍රස්තාරයේ දික් කරපුවාම කැපෙන්නේ මේ ලක්ෂ්‍යදි කියන එක විතරයි. මේකට ප්‍රායෝගික අර්ථයක් නෑ. අපි අර ප්‍රතිපාණිතදී දැක්කන්නේ සමහර ඒවාට ප්‍රායෝගික අර්ථයක් නෑ. මේ ප්‍රස්තාරය ඇත්තටම වළංගු වෙන්නේ මෙන්න මේ 2000යි 10000යි අතර කලාපේ විතරයි කියලා අපිට පේන මේ දත්ත දීලා තියෙන මේ කලාපේ විතරයි. එතන මේ ප්‍රස්තාරය වළංගු වෙන්නේ ඒ කාලේ විතරයි. දික් කළොත් එහෙම අර ඍණ ගගයකදී කැපෙන හින්දා තමයි මේ විදිහට මේ ප්‍රස්තාරේ මේ විදිහට එන්නේ අන්තක්ඛණ්ඩේ මෙහෙමයි කියලා එන්නේ. මේ ප්‍රස්තාරයේ වළංගු හරියදී විතරයි අපිට අර්ථ දක්වන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. දැන් අපි ඉල්ලුම් නීති ඉගෙන ගත්තා. සැපයුම් නීති ඉගෙන ගත්තා. දැන් අපි පොඩ්ඩක් වෙළඳපොළ සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න අපි භාණ්ඩයක් සඳහා තියෙන ඉල්ලුම් විශ්ලේෂණය කරමු විවිධ මිල මට්ටම් වලදී. y සමාන a ඍණ bp ඉල්ලුම y සමාන a ධන bp සැපයුම මේ විදිහට වැරදිද? ඔව් y නෙමෙයි qd තිබ්බ විදිහ. හරි අපි බලමු ඉල්ලුම a ඍණ bp දැන් බලන්න මේ අපේ ඉල්ලුමනේ නේද? දැන් හරි මේකම තමයි මේ දීලා තියෙන්නේ දැන් මේ මෙතන දීලා තියෙන QD නේ. දැන් ආයෙ ලෙවල් කාර්ය ඉගෙන ගත්ත විදිහ ඇවිල්ලා QD මම මේ chat එකේ දාලා තියෙන ප්‍රශ්න උත්තර දෙන්නේ. QD දැන් ඉල්ලුම දුන් ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ ලෙවල් කාලේ මෙහෙමලු. QD සමානයි a ඍණ bp කියලා. දැන් බලන්න මේ D කියන්නේ මේ Q. D කියන්නේ Q.
ඊට පස්සේ A කියන්නේ මොකද්ද? මේ A කියන්නේ මේ මෙතන මේ 9000 කියලා දීලා තියෙන මේ මම මේ උදාහරණයක් දීලා තියෙන්නේ. ඒතර ඒට 9000 10000 12000 ඕන වගේක් එන්න පුළුවන්. හරිද? A කියන්නේ ඒක තමයි මේ. ඒතර A 9000යි. හරිද? ඍණ B කියන්නේ මොකද්ද? මේ ඕන ඉලක්කමක් වෙන්න පුළුවන්. මෙතන මේ මම උදාහරණයක් ගත්තේ 4000 4000යි B. ඒකම තමයි මේ දීලා තියෙන්නේ. මේ ඒ කියන්නේ A level කාලේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන මොකද්ද මේ? මේ ඉගෙනගෙන තියෙන මේ ඉල්ලුම් වක්‍රයේ සමීකරණය. මම කියේ මේ ඉල්ලුම් ශ්‍රේණිය ඔයගොල්ලන්ට ගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? ඉල්ලුම් ශ්‍රේණිය ගන්න ඕන නම් ඒ කියන්නේ මේ y අක්ෂය උක්ත කරන්න ඕන නම් අර සාමාන්‍යයෙන් අපි y අක්ෂය උක්ත කරලා සමීකරණ ලියන්නේ. එහෙම කරන්න ඕන නම් p උක්ත කරන්න කියලා මම කිව්වේ. මේ ඉගෙන ගත්ත එකම තමයි. ඉගෙන ගත්ත එකම. පැහැදිලි නේද ඒක? හරි නේද ඉරුනේ? හරි. මේ දීලා තියෙන බිත්තර සඳහා වැදපළ ඉල්ලුම හා සැපයීම විවිධ මිල මට්ටම් වල. දැන් මේක බිත්තර වෙන්න බෑ. මොකද මේ 725 බිත්තර නෑනේ. අපි හිතමුකෝ මේක ටොෆි කියලා. හරිද? මේ හිතමු ටොෆි වත් නෑ දැන් මේක නම්. හරි. දැන් 7.2.5 දී ඉල්ලුම තියනවලු. දැන් මේ ටොපියක් 7.2.5ක් වෙද්දී ඉල්ලුම තියනවලු 8000ක්. කියන්නේ මිනිස්සු කැමති මේ ටොපි 8000ක් ගන්න මිල 7.2.5ක් වෙද්දී. හරිද? හැබැයි දැන් මේ මිල එච්චර ආකර්ෂණීය නෑනේ 7.25 මහ ලොකු ලාභයක් ලබා ගන්න බෑ. ඒතර මේ විකුණන අය ටොපි නිෂ්පාදකයෝ නැත්නම් විකුණුම් කරුවෝ කැමති 2000ක් සපයන්න විතරයි. හරිද? ඉල්ලුම තියෙනවා 8000ක් හැබැයි සපයන්න කැමති 2000යි. එතකොට භාණ්ඩය සඳහා තියෙන්නේ වෙළඳපොළ හිඟයක්ද අතිරික්තයක්ද? දැන් හිඟය අතිරික්තය කියන එක තේරුම් ගන්න බලන්න. දැන් මේ දවස්වල දැන් මම කලින් ගත්ත උදාහරණයෙන් බලන්න. දැන් ටයිල් සඳහා තියෙන හිඟයක්ද අතිරික්තයක්ද? දැන් ටයිල් සැපියුම් කරු සපයන්න ඒ කියන්නේ ටයිල් සැපියුම් කරු දැන් අර ආනයනේ සීමා කරපු හින්දා මිනිස්සු ඉල්ලන තරම් ටයිල් වෙළඳපොලේ නැහැ. හරිද? ඒ හින්දා වෙළඳපොලේ සාමාන්‍ය මට්ටමක හිඟතාවයක් පවතිනවා ටයිල් සඳහා. හරිද? ඒතර ඒ වගේ එකක් තමයි මේ හිඟයක් කියලා කියන්නේ. මිනිස්සු ගන්න කැමති තරම් භාණ්ඩ වෙළඳපොලේ සැපයුම නැහැ. දැන් උදාහරණයකට මේ දවස්වල වාහන ගන්නත් පුළුවන් නේද? වාහන ආනයනේ සීමා වෙලා තියෙන හින්දා මිනිස්සු වාහන ගන්න කැමති වුණාට ඒ කැමති තරම් වාහන වෙළඳපොලේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සැපයුම අඩුයි, ඉල්ලුම වැඩි. ඒතර අපි කියනවා හිඟයක් තියෙන කියලා. හරිද? හරි. ඊට පස්සේ මේ හිඟයක් තියෙදි මිල මත පීඩනය මොන වගේ වෙයිද? දැන් භාණ්ඩ හිඟයක්. දැන් මම කලින් ගත්ත උදාහරණ දෙකම ගන්නකො. දැන් ටයිල් සඳහා හිඟයක් තිබුණේ, වාහන සඳහා හිඟයක් තිබුණේ. මේ හිඟයක් තිබුණාම සැපයුම් කරුවන්ගේ සැපයුම් කරුවද බලවත්, ඉල්ලුම් කරුවද බලවත්? ගැනුම් කරුවද බලවත්, විකුණුම් කරුවද බලවත්? දැන් ගැනුම් කරුවෝ ගොඩක් ඉන්නවා, විකුණුම් කරුවෝ ගාව පොඩ්ඩයි තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ට පුළුවන් අගේ වැඩි කරන්න නේද? ඒතර අගේ වැඩි කරනවා කියලා කියන්නේ මොකද්ද? මිල ඉහළ දාන්න පුළුවන් නේද? මිල ඉහළ දානවා කියලා කියන්නේ මිල මත පීඩනය මොකද්ද වෙන්නේ? ඉහළට තමයි පීඩනය තියෙන්නේ මේ. මිල මත පීඩනය කියලා කියන්නේ මේ මිල ඉහළ යනද chance එක තියෙන්නේ, පහළ යනද chance එක තියෙන්නේ කියන එක. එතකොට හිඟයක් තියෙද්දී අපි අපිට තේරෙනවා මිල මත පීඩනය තියෙන්නේ ඉහළට කියලා. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ බලන්න දැන් මිල 0.5ක් වෙද්දී ඔන්න ඉල්ලුම තව ටිකක් මිල 0.5ක් වෙද්දී ඉල්ලුම තව ටිකක් අඩු වෙලා. දැන් මිල පොඩ්ඩක් වැඩි වුණානේ. ඒතර සැපයුම් කරු ටිකක් වැඩියෙන් සපයන්න කැමති. ඒ තාමත් තියෙන හිඟයක්. ඒතර හිඟයක් තියෙද්දී අපි දන්නවා මිල මත පීඩනය ඉහළට කියලා. ඔහොම ගිහිල්ලා රුපියල දක්වා මිල වැඩි වෙලා. මේ රුපියල දක්වා මිල වැඩි වුණාම ටොෆි සඳහා තියෙන ඉල්ලුම 5000යි, සැපයුමත් 5000යි. ඒතර හිඟයක්වත් අතිරික්තයක්වත් නැහැ. දැන් හිඟයක්වත් අතිරික්තයක්වත් නැතිකොට මිල මත කවුරුත් පීඩනයක් දාන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ මිලේදීම භාණ්ඩේ විකිනවා. මොකද භාණ්ඩේ සපයන්න කැමති ප්‍රමාණයට සමානව භාණ්ඩේ ගන්න ගැනුම් කරුවොත් තියෙනවා. එතකොට ඒ මිලට මේ ගනුදෙනු වෙමින් වෙළඳපොළ සමතුලිතතාවය තියෙනවා. හරිද? ඊට පස්සේ හිතන්නකො මිල දැන් 1.25ක් වගේ වැඩි වෙලා කියලා. මිල තව දුරටත් වැඩි වුණාම මොන ඉල්ලුම අඩු වුණා. ඉල්ලුම 4000ක් වගේ වුණා. දැන් මේ වෙලාවේදී සැපයුම දැන් මිල වැඩි හින්දා මිල ආකර්ෂණීය සැපයුම් කරුව සපයන්න කැමති ටිකක් වැඩිපුර. 6000ක් වගේ සපයන්න කැමති. ඒතර මේ වගේ වෙලාවට අපි කියනවා වෙළඳපොලේ තියෙන අතිරික්තයක් කියලා. දැන් මේකට උදාහරණයක් අපි ගමු. ඔය අස්වැන්න එන කාලෙට දැන් උදාහරණයක් විතර දැන් මාස
මාසෙ මේ දැන් අවුරුද්දකුත් නැහැ අවුරුදු විතර කලින් ඔයාලට මතක ඇතින වට්ටක්ක නේද වට්ටක්ක අස්වැන්න එන කාලේ විශාල වශයෙන් එනවා අස්වැන්න. එතර දැන් සැපියුම් කරු විශාල වශයෙන් සපයලා. හැබැයි දැන් මේ සපයන වට්ටක්ක ඔක්කොම ගන්න ගැනුම් කරු වෙනවද මිනිස්සු වට්ටක්ක අස්වැන්න තියෙන කාලේ කියලා වට්ටක්කම කන්නේ නේද? එතන හැබැයි අර සැපියුමේ තරමට ඉල්ලුම නැහැ. එතන දැන් මේ වට්ටක්ක තියාගන්නත් බැරි හින්දා විකුණුම් කරු කොහොමද කරන්නේ? විකුණුම් කරු කොහොම හරි මිල අඩු කරලා හරි මේක විකුණ ගන්න බලන්න. අන්න ඒ වගේ වෙලාවට අන්න ඒක පැහැදිලි උදාහරණයක් අතිරික්තයක් සඳහා. ඒ කියන්නේ සැපයුම විශාල වශයෙන් වැඩි ඉල්ලුමට වඩා. එතන භාණ්ඩය වැඩිපුර තියෙනවා. ඒ වගේ වෙලාවට අපි කියනවා අතිරික්තයක් තියෙනවා කියලා. ඒතර අතිරික්තයක් තියෙනකොට මිල මත පීඩනය මොකක්ද වෙන්නේ? මිල පල්ලෙහා දාලා හරි ගණුම් කරවන්න මේ භාණ්ඩය විකුණන්න බලන්න. එතකොට මිල මත පීඩනය අපි කියනවා තියෙන්නේ පහළට කියලා. හරිද? ඒ වගේ මේ බලන්න 1.5 වෙදී ඉල්ලුම තවත් දුරට අඩු වෙලා සැපයුම තව දුරට වැඩිලා එතකොට ආයි දිගටම අතිරික්තයක් තියෙනකොට මිල මත පීඩනය තියෙන්නේ පහළට කියලා පේනවා. මේ විදිහට දත්ත සටහනක් මේ විදිහට දීලා තියෙනවා. හරි. දැන් අපි බලමු මේක ප්‍රස්ථාරිකව ඇඳ ගන්න. දැන් මේ අත්‍තර මේ ප්‍රස්ථාරිකව ඇඳලා තියෙන දැන් මේ මිල මිලයි ඉල්ලුම අතර සම්බන්ධය තියෙනව නේද? මිලයි ඉල්ලුම අතර සම්බන්ධය මිලයි ඉල්ලුම අතර සම්බන්ධයි මිලයි ඊට පස්සේ තියෙනවා මිලයි සැපයුම අතර සම්බන්ධය. මිලයි සැපයුම අතර සම්බන්ධය මේ ප්‍රස්ථාරිකව ඇඳලා තමයි මේ තියෙන්නේ. හරිද? දැන් බලන්න 0.25 දී ඉල්ලුම කොච්චරක් තිබ්බද? 0.25 දී තිබ්බා ඉල්ලුම කොච්චරක් තිබ්බද 0.25 දී 2000ක් තිබ්බා නේද 2000ක් නෙමෙයි බලන්න මෙතනින් අපි මේක ගමුකෝ මේකට මිල 0.25ක් වෙද්දී ඉල්ලුම කීයක් තිබිලා තියෙනවද 8000ක් තිබිලා තියෙනවා මේ මිල 0.25යි මිල 0.25 කොතනද තියෙන්නේ 0.25 තියෙන්නේ මේ හරිය වගේනේ දැන් ඉල්ලුම වක්‍රය මෙතනින් කොහොමද නිල් පාට එකද කහ පාට එකද ඉල්ලුම වක්‍රය කියන්නේ ඍණ සම්බන්ධතාවයක් තියෙන වක්‍රය නේද ඉල්ලුම වක්‍රය කියන්නේ මේක 0.25 දී ඉල්ලුම තිබිලා තියෙන 8000ක් මේ 0.25 මිල ඉල්ලුම 8000යි. ඊට පස්සේ මිල 0.5ක් වෙද්දී ඉල්ලුම 5000ක් වෙලා. මිල 0.5ක් වෙද්දී ඉල්ලුම 7000ක් වෙලා. මේ ලක්ෂය. ඊට පස්සේ මිල 0.75ක් වෙද්දී ඉල්ලුම 6000ක් වෙලා. 0.75 කියන්නේ මේ වගේ තැනක් 0.75ක් වෙද්දී ඉල්ලුම 6000ක් වෙලා. ඔය විදිහට මේ ලක්ෂය ටික ලකුණු කරගෙන ගිහිල්ලා තියෙනවා අර මිලයි ඉල්ලුමයි අතර. ඒ ටික යා කළා තමයි මේ ඉල්ලුම වක්‍රය අරන් තියෙන්නේ. මේ තියෙන ඉල්ලුම වක්‍රය. මේ තියෙන ඉල්ලුම වක්‍රය. හරි ඊට පස්සේ ඒකම කරලා තියෙනවා සැපයුමට දැන් බලන්න සැපයුම 0.25ක් වෙද්දි සැපයුම 2000යි 0.25 2000 හරි ඊට පස්සේ 0.5 දී 3000 0.5 දී 3000 හරි ඊට උදාහරණ එකක් බලමු අපි 1.75ක් වෙද්දි මිල සැපයුම 8000යි 1.75 මේ හරි සැපයුම 8000යි මේ ටික ලකුණු කරලා ඉවරලා සැපයුම වක්‍රය ඇඳගෙන තියෙනවා මේ තියෙන්නේ සැපයුම වක්‍රය හරිද දැන් බලන්න මේ කියලා තියෙන මොකක්ද කියලා. ඉල්ලුම හා සැපයුම් ශ්‍රිතයන් එකිනෙක ඡේදනය වන්නේ මේ සමතුලිත ලක්ෂයද. දැන් මේ විදිහට අපි සැපයුම් වක්‍රයයි ඉල්ලුම වක්‍රයයි එකම ප්‍රස්ථාර සටහනේ ඇඳගත්තාම අපිට පේනවා එක ලක්ෂයකදී මේ ප්‍රස්ථාර දෙක මේ ඇඳගත්ත ප්‍රස්ථාර දෙක මේ ඇඳගත්ත වක්‍ර දෙක ඡේදනය වෙනවා කියලා. මෙන්න මේ ලක්ෂයේදී මේ පේනවද එතනදී මේ දෙක ඡේදනය වෙනවා. හරිද? මෙන්න මේ ඡේදනය වෙනට අපි මෙන්න මේ ඡේදනය වෙන තැනට අපි කියනවා සමතුලිත ලක්ෂය කියලා. මොකද අපි කියන්නේ මේ ඡේදනය වෙන තැනට සමතුලිත ලක්ෂය කියලා කියනවා.
කියන්නේ මෙන්න මේ ලක්ෂයේදී මිල හා ප්‍රමාණය වෙලා වෙළඳපොලේ සමතුලිත මිල හා ප්‍රමාණය කියලා අපි කියනවා. කියන්නේ මෙතනදී ඉල්ලුමයි සැපයුමයි මොකද වෙලා තියෙන්නේ? මේ වක්‍ර දෙක ඡේදනය වෙනවා කියලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ඉල්ලුමයි සැපයුමයි සමාන වෙලා. කියන්නේ වෙළඳපොළ සමතුලිතතාවයට ඇවිල්ලා. කවුරුත් වැඩිපුර සපයන්න බලාපොරොත්තුත් නැහැ. කවුරුත් වැඩිපුර ඉල්ලන්න බලාපොරොත්තුත් නැහැ. හිගියකුත් නැහැ. අතිරික්තයකුත් නැහැ. වෙළඳපොලේ ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමාන වෙලා වෙළඳපොළ සමතුලිතතාවයට ඇවිල්ලා කියලා කියනවා අපි මේ ඡේදනය වෙන ලක්ෂයේදී. හරිද? ඔකට තමයි වෙළඳපොළ සමතුලිතතාවය කියලා කියන්නේ. බලන්න වෙළඳපොළ සමතුලිතතාවය තවදුරටත් විස්තර කරලා තියෙනවා ඊළඟ ස්ලයිඩ් එකේ. මිල රුපියලට වඩා අඩු වන විට ඉල්ලුමට වඩා සැපයුම අඩු බැවින් බිත්තර හිඟයක් පවතී. මිල රුපියලට වඩා අඩු විට බලමු. රුපියලට වඩා අඩු වෙලා මේ රුපියල කියන්නේ මෙතනනේ. රුපියලට වඩා අඩු වෙලාවේදී මොකද තිබ්බේ? ඉල්ලුමට වඩා සැපයුම වැඩි වෙච්ච හින්දා වෙළඳපොලේ බිත්තර සඳහා හිඟයක් තිබ්බා. දැන් අපි ටොෆි කියලා ගත්තේ ටොෆි සඳහා හිඟයක් තිබ්බා. ඊට පස්සේ මිල රුපියලට වඩා වැඩි විට ඉල්ලුමට වඩා සැපයුම වැඩි බැවින් අතිරික්තයක් පවතී. දැන් රුපියලට වඩා වැඩි වෙලාවට මොකද උනේ? රුපියලට වඩා වැඩි කියලා කියන්නේ මෙන්න මේ හරියනේ. රුපියලට වඩා වැඩි වෙලාවට මොකද උනේ? සැපයුම වැඩි වුණා ඉල්ලුමට වඩා. එතකොට තිබ්බා අතිරික්තයක්. වෙළඳපොළ සමතුලිතතාවය යනු සැපයුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණයට සමාන වන මිල වේ. අර ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය ඡේදනය වෙච්ච ලක්ෂය. බිත්තර සඳහා එම මිල රුපියල් 1කි. ටොෆි සඳහා එම මිල රුපියල් 1කි. මොකක් හරි අපි ගත්ත භාණ්ඩ සඳහා එම මිල රුපියල් 1කි. එම මිල සමතුලිත මිල ලෙස හැඳින්වන අතර ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වේ. ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිතයන් එකිනෙක ඡේදනය වන්නේ මේ වෙළඳපොළ සමතුලිත ලක්ෂයේදී. දැන් උන වෙළඳපොළ සමතුලිත ලක්ෂයේදී අපේ වක්‍ර දෙක ඡේදනය වුණා. මෙන්න මේ අවස්ථාවේදී ප්‍රමාණයට අපි කියන මොකක් කියලාද? මේ අවස්ථාවේදී ප්‍රමාණයට අපි කියනවා 5000 මේක නම් ආවේ. මේ ප්‍රමාණයට අපි කියන සමතුලිත ප්‍රමාණය කියලා. ඒතර මේ වෙලාවේදී මිලට අපි මොකක්ද කියන්නේ? මේ වෙලාවේදී මිලට අපි කියනවා සමතුලිත මිල කියලා. ඒතර සමතුලිත ලක්ෂයෙන් අපි ප්‍රමාණය සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය හොයාගන්න පුළුවන්. සමතුලිත ප්‍රමාණය මෙතනින් සමතුලිත මිල මෙතනින්. සමතුලිත ප්‍රමාණය 5000යි සමතුලිත මිල රුපියලයි කියලා අපිට හොයාගන්න පුළුවන් ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක වලින්. අතිරික්තයක් හිඟයක් පවතින විට මිල මත ඇති වෙන පීඩනය මගින් වෙළඳපොළ සමතුලිතතාවයේ දෙසට තල්ලු කෙරේ. මේ කියන්නේ අර අපි කතා කළා මතකද? සැපියුම දැන් මේ සැපියුම ඉල්ලුමට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? වෙළඳපොලේ තිබ්බ මොකක්ද අපි කිව්වා අතිරික්තයක් නේද? අර වට්ටක්ක උදාහරණේ. එතන මොකද වෙන්නේ? එතකොට ඇත්තට මේක සමතුලිතතාවයක තල්ලු කරන්න හදනවා. මිල මොකක් කරලාද? මිල අඩු කරලා. මිල අඩු කරලා ඉවරලා ඉල්ලුම් මේ ගැනුම් කරුවන්ගේ ඉල්ලුම් වැඩි කරලා සමතුලිතතාවය විදිහට තල්ලු කරන්න හදනවා. මේ විදිහට හිඟයක් හරි අතිරික්තයක් හරි පවතිනකොට මිල ඉහළට හරි පහළට හරි තල්ලු කරලා ඉවරලා වෙළඳපොළ සමතුලිතතාවය දෙසට තල්ලු කරන්න හදනවා කියන එක තමයි මේ කිව්වේ. ඒ තමයි වෙළඳපොළ සමතුලිතතාවය හැඳින්වීම. දැන් ඔයගොල්ලෝ මොනවද ප්‍රශ්න තියෙනවද? නේද? පැහැදිලි වෙච්ච දේවල් මේවා නම් ඒ ලෙවල් වලත් ඉගෙන ගත්ත හින්දා ඔයගොල්ලන්ට ටිකක් ලේසියෙන් පැහැදිලි වෙනවා ඇති නේද? හරි දැන් වෙළඳපොළ සමතුලිතතාවය හරි දැන් අපි වෙළඳපොළ සමතුලිතතාවය හා සම්බන්ධම පොඩි කොටස් අණු කොටස් දෙකක් ඉගෙන ගන්න යනවා. ඒකේ පළවෙනි කොටස තමයි වෙළඳපොළ සමතුලිතතාවය මත රජය මගින් පනවන බදු වල බලපෑම. දැන් මේ වෙළඳපොළ සමතුලිතතාවයට බලපෑම් ඇති කරන්න පුළුවන් රජයට. හරිද? දැන් සමතුලිතතාවය කියලා කියන්නේ දැන් වෙළඳපොළ තියෙනවා. වෙළඳපොළේ විකුණුම් කරුවෝයි ගැනුම් කරුවෝයි ඒගොල්ලන්ගේ සැපයුම් ප්‍රමාණය හා ඉල්ලුම් ප්‍රමාණය මත බලපාල වෙලා වෙළඳපොළ කිසියම් සමතුලිත ලක්ෂයක ඉන්න පුළුවන්. දැන් රජයට ඇවිල්ලා පුළුවන් මේ සමතුලිතතාවයට බලපෑම් කරන්න. රජය කොහොමද මේ සමතුලිතතාවයට වෙළඳපොළට බලපෑම් කරන්නේ? මොන හරහාද? රජය බලපෑම් කරන විදිය තමයි බදු හරහා. රජයට පුළුවන් බදු පනවන්න. මේ බදු පැනවුවාම මේ සමතුලිතතාවය කෙරේ බලපෑම් ඇති වෙනවා. හරිද? ඒතර රජයට බලවන්න පුළුවන් බදු ආකාර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එක ආකාරයක් තමයි රජයට බදු පනවන්න පුළුවන් පාරිභෝගිකයා මත. අනිත් ආකාරය තමයි රජයට බදු පනවන්න පුළුවන් විකුණුම්කරුවෝ මත. දැන් අපි මේ බදු දෙකක් ප්‍රධාන වශයෙන් මේ ආකාරයේ බදු කිහිපයක් තියෙනවා. අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් බදු දෙකක් ඉගෙන ගන්නවා.
ඒ කියන්නේ මේ අර මං කියවනේ පාරිභෝගික මත පනවන්නත් පුළුවන් විකුණුම් කරුව මත පනවන්නත් පුළුවන් කියලා පාරිභෝගික මත පනවන එක බද්දක් ඉගෙන ගන්නවා විකුණුම් කරුව මත පනවන එක බද්දක් ඉගෙන ගන්නවා. දැන් වෙන මොනවා හරි බදු ආවත් මේ ප්‍රධාන ආකාර දෙකෙන් එකකට තමයි වැටෙන්නේ. මොකද දැන් පාරිභෝගික මත පනවන බද්ධ ක්‍රියා පාරිභෝගික මත පනවන ඕනම බද්දක් සමාන විදිහට තමයි පාරිභෝගිකයා කෙරේ බලපාන. හරිද? දැන් අපි ඉගෙන ගන්න පළවෙනි බදු ආකාරය තමයි මේ විකුණුම් බද්ද කියන එක. මේක විකුණුම් බද්ද කිව්ව පළියට ඔයගොල්ලෝ හිතන්න එපා මේක විකුණුම් කරුව මත පනවන්නේ කියලා. විකුණුම් බද්ද හැමතිස්සෙම පැනවෙන්නේ පාරිභෝගිකයා මත. හරි. පාරිභෝගිකයා මත තමයි විකුණුම් බද්ද පැනවෙන්නේ. මේ පාරිභෝගිකයා මත පැනවි වැඩි මිලක් ගෙවීමට සිදුවන බැවින් ඉල්ලුම් වක්‍රය පහළට විතැන්වල. දැන් මේ කියන්නේ දැන් මේක පාරිභෝගිකයා මතට පැනවෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ මොනවද දැන් ඕගොල්ලෝ ගන්නවා අපි සරල උදාහරණයක් ගමුකෝ පෑනක් ගන්න රුපියල් 12ට. දැන් රජය ඇවිල්ලි ඉවරලා මේක මත බද්දක් පනවනවා රුපියල් 3ක වැය පාරිභෝගිකයා ගෙවනවා. හරිද? ඇත්තම මේ ඊටත් වඩා ඒකත් හරි අපි මේ උදාහරණයක් ගමුකෝ රුපියල් 12ට පෑනක් ගන්නවා ඔක්කොම මත බද්දක් පනවනවා රුපියල් 3ක. ඒතර ඔයගොල්ලෝ රුපියල් සම්පූර්ණ ඔයගොල්ලෝ කීයක් වියදම් කරන්න ඕනද පෑනක් සඳහා? රුපියල් 15ක් වියදම් කරන්න ඕන. ඔය වගේ මේ සරල උදාහරණයක් තුන දැන් ඔයගොල්ලෝ මේ මොනවද කෑම කඩේකට ගිහලා කෑම කෑවම සමහරවල්ලාට දක්නනේ සර්විස් චාර්ජ් එක කියලා වදිනවා. එතන රුපියල් 1000ක් නම් කෑම සඳහා වියදම ඔකට වදිනවා 10%ක් වදිනවා මේ සර්විස් චාර්ජ් එක කියලා එකක්. ඒක තව 100ක් එකතු වෙනවා. දැන් ඔය 100ත් ඔයගොල්ලෝනේ ගෙවන්න ඕනේ නේද? ඒත් ඔයගොල්ලන්ට යන සම්පූර්ණ වියදම කොච්චරද? අර කෑම වියදම දාන අර ගෙවන්න ඕන රුපියල් 100 අමතර මේ අමතර වියදම. ඒතර 1100ක් ගෙවන්න ඕනේ. ඒ වගේ සිද්ධියක් තමයි මේ විකුණුම් බද්දෙදිත් වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ පෑන රුපියල් 12ට ගන්නවා නම් ඔය පෑන 12ට ගන්න එකත් එක්ක තව රුපියල් 3ක් දාලා රුපියල් 15ක් ගෙවන්න සිද්ධ වෙනවා. හරි. ඒ වගේ තමයි විකුණුම් බද්ද ක්‍රියා කරන්නේ. දැන් ඒතර අපි මේ ප්‍රස්තාරයක් ඇඳගත්තොත් මෙතන තියෙන ඉල්ලුම මෙතන තියෙන මිල දැන් මුලින් මෙහෙම තිබ්බා කියලා හිතන්න. ඔහොම තිබිලා ඔයගොල්ලෝ හිතන්න පෑන් 1000ක් මිල දී ගන්න කැමතිලා හිටියා කියලා හිතන්නකෝ. රුපියල් 12යි. හරි. දැන් එකපාරට මේ බද්දක් පනවනවා. දැන් බද්දක් පැනවුවම මොකද වෙන්නේ? ඔයගොල්ලෝ ගෙවන මිල රුපියල් 12 දී රුපියල් 12ක් දීලා පෑනක් ගන්නින්දී ඔයගොල්ලන්ට ගෙවන්න මිල කොච්චරකට වැඩි වෙනවද? රුපියල් දැන් බද්දක් පැනවන්නේ රුපියල් 3ක. ඒතර 15ක් දක්වා වැඩි වෙනවා. ඒතර 15ක් දක්වා වැඩි වුණාම දැන් ඔයගොල්ලෝ රුපියල් 12ක් ගෙවලා පෑන් 1000ක් ගන්න කැමැත්තෙන් හිටියනේ. දැනුත් ඒ විදිහටම පෑන් 1000ක් ගන්න කැමැත්තෙන් හිටියද? නෑ නේ. දැන් බද්දක් පැනවුවා කියලා ඔයගොල්ලන්ට අමතර සල්ලි කොහෙවත් හම්බෙන්නේ නෑනේ. ඒතර ඔයගොල්ලෝ ගන්න කැමති ප්‍රමාණය අඩු වෙනවා ඇත්තටම. ඒ ගන්න කැමති ප්‍රමාණය අර 15 වෙදි ගන්න කැමති ප්‍රමාණය දක්වා අඩු වෙනවා. දැන් මෙතෙන්දී තියෙනවානේ 15 වෙදි ගන්න කැමති ප්‍රමාණිකුත්. 15 වෙදි ගන්න කැමති ප්‍රමාණය අපි හිතමුකෝ 8000යි කියලා. 800යි කියලා. අන්න ඒ ප්‍රමාණයට අඩු වෙනවා මේ 12 වෙදි ගන්න කැමති ප්‍රමාණය. දැන් 12 වෙදි කලින් ගන්න කැමැත්තෙන් හිටියා පෑන් 1000ක්. දැන් රුපියල් 3ක බද්දක් පැනවෙ හින්දා රුපියල් 15ක් ඕගොල්ලන්ට වියදම් වෙනවා. අන්නේ රුපියල් 15ක් වියදම් වෙන හින්දා දැන් මේ රුපියල් 12 කියන මිලේදී ඕගොල්ලෝ දැන් ගන්න කැමති නෑ 1000ක්. හැබැයි අර කලින් රුපියල් 15කදී ගන්න කැමති ඉල්ලුම් ප්‍රමාණය වෙච්ච 800 තමයි දැන් 12 දී ගන්න කැමති. එහෙනම් දැන් 12 දී ඇත්ත ඉල්ලුම වෙන්න ඕනේ 1000ක් නෙමෙයි. මේ 12 දී ඇත්ත ඉල්ලුම වෙන්න ඕනේ 800. නැත්නම් මෙන්න මේ ලක්ෂයට ගිහිල්ලා මේ ඉල්ලුම 1000 ඉඳලා 800ට ගිහිල්ලා. ඕක හැම ලක්ෂයේදීම ওই විදිහට වෙනවා. හිතන්නකො පෑන් මිල තිබ්බේ 15යි කියලා. එහෙම වුණා නම් එහෙනම් 15දී 800ක් ගන්න කැමරට දැන් බද්ද පැනවෙද 18ක් වෙනවා. ඒ හින්දා එතෙන්දිත් ඉල්ලුම අඩු වෙනවා. ওই විදිහට හැම ලක්ෂයේදීම මේ ඉල්ලුම අඩු වෙනවා. හැම ලක්ෂයේදීම මේ ඉල්ලුම අඩු වුණාම මොකද වෙන්නේ? මේ ඉල්ලුම වක්‍රය අපි කියනවා පල්ලෙහාට විතැන් වෙනවා කියලා. මේ ඉල්ලුම වක්‍රයම සමාන්තරව සමාන දුරකි. මේ දුර බලපාන මොකක් මතද? මේ පණුවේ බද්ද කොච්චර ප්‍රමාණයක්ද කියන මත බලපාලා මේ වක්‍රය පල්ලෙහාට විතැන් වෙනවා කියලා අපි
කියලා. දැන් විතැනෙන හැටි ඔයගොල්ලන්ට තේරෙනව නේද? විතැනෙන්නේ කොහොමද? විතැන් වෙන්නේ මේ හැම මිල පොයින්ට් එකේදීම මේ හැම මිල අක්ෂයේදීම අර ඉල්ලුම අඩු වෙන හින්දා අර අමතර වියදමින් ඉල්ලුම අඩු වෙනවනේ. ඒ හින්දා තමයි මේ පහළට විතැන්නුනේ. හරිද? ඒතර ඒක තමයි මේ කියලා දෙන්නේ. මේ පාරිභෝගිකයා මත පැනවි වැඩි වේලක් ගෙවීමට සිදුවන බැවින්. කලින් 12යි දැන් මේ අමතර 3ත් එක 15ක් ගෙවීමට සිදුවන හින්දා ඉල්ලුම වක්‍රේ පහළට විතැන් වෙනවා. පහළ විතැන් වෙන්නේ කොහොමද? මේ හැම ලක්ෂයේදීම මේ ඉල්ලුම අඩු වෙන හින්දා තමයි මේ ඉල්ලුම වක්‍රේ පහළට විතැන්නේ. පැහැදිලි නේද? චුට්ටක් සංකීර්ණ මොනවද ප්‍රශ්න තියෙන අහන්න. දැන් මේ පොදු ප්‍රස්තාරය දීලා තියෙන එකමයි හොඳේ මේ ඉල්ලුම් වක්‍රය මේ කලින් මේ පටන් ගන්න ඉල්ලුම් වක්‍රය මේක ඊට පස්සේ බදු පැනවු හින්දා මේ බදු පනවපු හින්දා මොකද වෙලා තියෙන්නේ පහළට විතැන් වෙලා මේ තමයි අලුත් වක්‍රය තමයි අලුත් වක්‍රය හරි ඒ තමයි විකුණුම් බද්ද ඊට පස්සේ අනිත් ආකාරය මොකක්ද දැන් මේ පාරිභෝගය මත පනවන බද්දනේ අනිත් ආකාරය තමයි සැපයුම් කරුව මත පනවන බද්ද නේද ඉතින් සැපයුම් කරුව නැත්නම් විකුණුම් කරුව මත පනවන බද්ද ඒ බද්දට අපි කියනවා පොදුවේ එකතු කළාගේ මත බද්ද කියලා මේක නම් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේ PAT කියන්නේ value added tax කියන්නේ ඒක එකතු කළාගේ මත බද්ද දැන් මේ බද්ද ගෙවන්න ඕනේ විකුණුම් කරුව හරිද මේ බද්ද ගෙවන්න ඕනේ විකුණුම් කරුව ඒ කියන්නේ හරියට දැන් සමහරලාට ඕගොල්ලෝ දැකලා ඇති මේ වැට් එකත් අපෙන් ගන්න වෙලාවලුත් තියෙනවා දැන් මේ උනට සාමාන්‍ය සම්මත විදියට වැට් එක ගෙවන්න ඕනේ එකතු කළාගේ මත බද්ද ගෙවන්න ඕනේ විකුණුම් කරුව ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කියනවා නම් එහෙම දැන් ඕගොල්ලන්ට මොකක් හරි ඕගොල්ලෝ ඇඳුමක් ගත්තා කියලා හිතන්නකො රුපියල් 1200ක් දීලා රුපියල් 1200ක් දීලා ඇඳුමක් ගත්තා කියලා හිතන්නකො එතකොට 1200ක් දීලා ඇඳුමක් ගත්තාම වැට් එක තියනවා කියලා හිතන්නකො 15%ක වැට් එකක් තියනවා කියලා හිතන්නකො 15%ක 15%ක වැට් එකක් තියනවා කියලා කියන්නේ මෙතන රුපියල් 180ක වැට් එකක් එනවනේ. ඒතර මේ 1200ක් ඕගොල්ලෝ දීලා වෙළඳපොලෙන් ඇඳුමක් ගත්තාම ඔයගොල්ලන්ට ඇඳුම හම්බෙනවා සාප්පුවියට 1200ක් හම්බෙනවා. හැබැයි 1200 හම්බුනාට පස්සේ මෙයා කීයක් ගෙවන්න ඕනද ආණ්ඩුවට බදු විදිහට. මෙයාට 1200ට හරියන්නේ 180ක් ගෙවන්න ඕනේ ආණ්ඩුවට බදු විදිහට. ඒතර මෙයාට ඇත්තට හම්බෙන්නේ කොච්චරද? මෙයාට ඇත්තට හම්බෙන්නේ 1020යි. 1200න් 180 අඩු වෙලා 1020යි. දැන් තේරෙනවනේ කතන්දරේ. ඇඳුමේ ප්‍රයිස් ටැග් එකේ ගහලා තියෙන 1200යි කියලා. ඔයගොල්ලෝ ගිහලා රුපියල් 1200ක් කඩේ හිමියට දීලා ඇඳුම ගන්නවා. හැබැයි දැන් කඩේදී මේ 1200ක් හම්බ වුණාට එයා 1200න් 15%ක 180ක් ආණ්ඩුවට ගෙවලා එයාට 1020යි අතර හම්බෙන්නේ. ඔක තමයි කියන්නේ. හරි සාමාන්‍ය එකතු කළාගේ මත බද්ද පාරිභෝගික මත පනවන්න බෑ. හොඳේ ඕක දැන් 1200 180 එකතු කරලා ඒක අපෙන් ආයෙ කරගන්න බෑ. සාමාන්‍ය මෙහෙනම් වෙනවා. කියන සම්මත ආකාරය මේක. හරිද? මේ විකුණුම් කරුවන් මත පැනවීමෙන් නිෂ්පාදන වියදම් වැඩි වෙයි. දැන් හරිනේ විකුණුම් කරුවෝ. කියන්නේ විකුණන අය මත මේක පැනවෙච්ච ඉඳ ඒගොල්ලන්ගේ වියදම වැඩි වෙනවා. නිසා සැපයුම අඩු වන අතර සැපයුම වක්‍රය ඉහළට විතැන් වෙනවා. දැන් මේකත් අපි බලමු මේ විදිහට පැහැදිලි කරගන්න. දැන් ඔන්න ප්‍රස්ථාරය තියෙනවා සැපයුම වක්‍රය හුම් තියෙනවා කියලා හිතන්න. දැන් අපි මේ උදාහරණයම ගමුකෝ. දැන් හිතන්නකෝ 1200 කියන මිලේදී මිල සැපයුම 1200 කියන මිලේදී ඇඳුම් 500ක් සපයන්න ඒගොල්ලෝ කැමැත්තෙන් හිටියා කියලා හිතන්නකෝ. හැබැයි දැන් අර පනවපු බද්දෙන්ද 1200 දී ඒගොල්ලන්ට ඇත්තටම හම්බෙන්නේ කොච්චරද? ඒගොල්ලන්ට ඇත්තට හම්බෙන්නේ 1020යි. ඒ හින්දා අර 1200 දී 500ක් සපයන්න දැන් කැමති නැහැ. අර කලින් 1020 දී 1020 මේ හරිය වගේ තියෙනවා. 1020 දී සපයන්න පුළුවන් කැමති වෙලා හිට ප්‍රමාණය හිතන්නකෝ 400ක් කියලා. දැන් 400 තමයි මේගොල්ලෝ දෙන්න කැමති. එන්න මේ 400 තමයි දැන් 1200 දෙන්න කැමති. අර 1020 කලින් 1020 දෙන්න කැමති වෙලා හිටියේ 400යිනේ. දැන් මේ 1200 දී හම්බෙන්නේ 1020යි අතට. ඒ හින්දා මේගොල්ලෝ 500ක් දෙන්න කැමති නැහැ. මෙන්න මේ ගාන තමයි දෙන්න කැමති. 400 දෙන්න කැමති.
කියන්නේ සැපීම වක්‍රය හොම් වෙලා. සැපීම වක්‍රය මේ මෙතන ඉඳලා මෙහාට ගිහිල්ලා මෙහෙම. ඕක මේ හැමතැනදීම වෙනවා. මේ හැමතැනදීම ඕක වෙනවා කියලා කියන්නේ සැපීම වක්‍රය අපි කියන මෙහෙම ඉහළට විතැන් වෙනවා කියලා. සැපීම වක්‍රය ඉහළට විතැන් වෙලා. මේ කලින් තිබේ ඔහොම එකක්. දැන් මේක මෙහෙම වෙලා මේ සැපීම වක්‍රය ඉහළට විතැන් වෙලා. සැපීම වක්‍රය ඉහළට විතැන් වුණාම මොකද වෙන්නේ? ඒ කියන්නේ සැපීම ප්‍රමාණය අඩු වෙනවා කියන එක. දැන් මෙතෙන්දි මේ අවස්ථා දෙකේදී මොකද උනේ? ප්‍රමාණ අඩු වෙච්ච එක නේද? හැබැයි ඉල්ලුම් වක්‍රය නම් පහළට විතැන් උනේ ප්‍රමාණ අඩු වෙච්චි. සැපීම වක්‍රය ඉහළට විතැන් උනේ ප්‍රමාණය අඩු වෙච්චි. හරිද? ඒක ඔයගොල්ලෝ බැලුවාම තේරෙයි මේ වක්‍ර දෙක සැපීම වක්‍රය ඉහළට විතැන් උනොත් තමයි ප්‍රමාණ අඩු වෙන්නේ. හරිද? මේ විකුණුම් කරුවන් මත පැනවීමේ නිෂ්පාදන වේදනා වැඩි වීම නිසා සැපීම අඩු වන අතර කලින් ඉල්ලුම අඩු වුණානේ. ඒ වගේ මේ වෙලාවේදී සැපීම අඩු වෙන අතර සැපීම වක්‍රය කොහෙටද විතැන් වෙන්නේ? පහළට නෙමෙයි ඉහළට. හරිද? ඉහළට තමයි විතැන් වෙන්නේ. දැන් මේ අවස්ථා දෙකේ සාරාංශයක් දීලා තියෙනවා. ඉහත අවස්ථා දෙකේදීම වක්‍රයන්ගේ විතැන්වීම විශාලත්වය රජ්‍ය මගින් පදවන බදු වල ප්‍රමාණයට සමානයි. මම කිව්වා දැන් මෙහෙම තිබ්බනේ ඉල්ලුම් වක්‍රය. ඕක දැන් පල්ලෙහාට විතැන් වෙලා ඉවරලා මම මෙහෙම ඇඳා. මේ කොච්චරක් විතැන් වෙනවද කියන එක මෙතෙන්ට එන්නත් පුළුවන් නැත්තම් මෙහෙම ගොඩාක් විතැන්ලා මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ කොච්චරක් විතැන් වෙනවද කියන එක රඳාපවතින්නේ අර බදු වල ප්‍රමාණය අනුව. හරිද? බදු වැඩි වුණොත් එහෙනම් වැඩියෙන් විතැන් වෙනවා. අවස්ථා දෙකේදීම සමතුලිත ප්‍රමාණය හා ගෙවන මිල සමාන ප්‍රමාණ වලින් වෙනස් වේ. ඒ කියලා කියන්නේ සමාන බදු ගහුවොත් එහෙම සමාන ප්‍රමාණ වලින් තමයි සමතුලිත ප්‍රමාණයයි මිලයි වෙනස් වෙන්නේ. සමතුලිත ප්‍රමාණය අඩු වන අතර ගෙවන මිල වැඩි වේ. දැන් මේ දල වශයෙන් සාරාංශගත කරලා ඉවරලා ප්‍රමාණයටයි මිලටයි ඇති වෙන බලපෑම තමයි මේ සාරාංශගත කරලා දීලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැක්කා අර එකතු කළාගේ මත බද්ධ පැනවල ඉවරලා සැපියුම් වක්‍රය මත බලපෑමෙනුත් ප්‍රමාණය අඩු වුණා. ඊට පස්සේ වෙළඳ බද්දක් පනවල වෙලා ඉල්ලුම් වක්‍රය මත ඇතුළත බලපෑමෙනුත් ප්‍රමාණය අඩු වෙනවා. මේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? අන්තිම පිළිවෙල සමතුලිත ප්‍රමාණය අඩු වෙන එක තමයි වෙන්නේ. හරිද? උදාහරණයකට කිව්වොත් දැන් ඔහොම සැපියුම් වක්‍රය තියලා කියලා හිතන්නකෝ. දැන් ඔන්න තිබ්බා ඉල්ලුම් වක්‍රය. ඔක් ගිලිවරලා පහළට විතැන්ලා අලුත් ඉල්ලුම් වක්‍රයක් ආවා මේ විදිහට. මේක D1 මේක D2 කියලා කියනකො. දැන් මේ සමතුලිත ලක්ෂය කලින් තිබ්බේ මෙතන. දැන් අලුත් සමතුලිත ලක්ෂය මෙතන වෙන්නේ. අලුත් සමතුලිත ලක්ෂයේ ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? කලින් සමතුලිත ලක්ෂය Q1 අලුත් සමතුලිත ලක්ෂයේ ප්‍රමාණය Q2 මේ අඩු වෙලා මේ සමතුලිත ප්‍රමාණය අඩු වෙන අතර. දැන් ওই විදිහටම සැපියුම් වක්‍රය විතැන් කළත් ඕගොල්ලෝ තේරෙයි සමතුලිත මේ කැපෙන්තර දාලා ප්‍රමාණය අඩු ප්‍රමාණයක් හම්බෙන්නේ. කියන්නේ මේ අවස්ථා දෙකේම සාරාංශගත කළොත් එහෙනම් සමතුලිත ප්‍රමාණය මොකද වෙන්නේ? සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. සමතුලිත ප්‍රමාණය අඩු වෙනකොට මිලට මොකද වෙන්නේ? මේ ප්‍රමාණය අඩු වෙනකොට හැමතිස්සෙම මිල මොකද වෙන්නේ? මිල මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. හරි. ප්‍රමාණය අඩු වෙනකොට මිල වැඩි වෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට උත්සාහ කරන්න පුළුවන් මෙන්න මේ ගැටලුව. විනාඩි 5ක් අරගෙන උත්සාහ කරන්න බලන්න. බලමු. නිදහස් වෙළඳපොලේ වෙළඳපොළ බලවේග තුලින් මාකට් ෆෝස් ඉල්ලුම හා සැපයුම සමානව වෙළඳපොළ සමතුලිතතාවය ඇති වේ. මාකට් ෆෝසස් වෙළඳපොළ බලවේග කියලා කියන්නේ මොනවද? බලවේග දෙක තමයි ඉල්ලුමයි සැපයුමයි. හරිද? බලයේ තියෙන කට්ටිය දෙගොල්ලයි ඉන්නේ ගණුම් කරුවෝ විකුණුම් කරුවෝ. ගණුම් කරුවන්ගේ බලය තමයි ඉල්ලුම, සැපයුම් කරුවන්ගේ බලය තමයි සැපයුම.
ඒතර මෙන්න මේ බලවේග සමාන වෙන අවස්ථාව තමයි සමතුලිතතාවය කියලා කියන්නේ. එක්තරා භාණ්ඩයක ඉල්ලුම හා සැපයීම හැසිරීම පහත දැක්වේ. දැන් මේ ඉල්ලුම් වක්‍රය සැපයීම වක්‍රය දීලා තියෙනවා. DSU යුක්ත කරලා අර සාමාන්‍ය ආකාරයෙන් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කිව්වේ QD සමානයි QD සමානයි A ඍණ BP කියලා. ඊට QS සමානයි A ධන BP කියලා. ඕක තමයි දීලා තියෙන්නේ. normal සාමාන්‍ය සැපයීම වක්‍රය ඉල්ලුම් වක්‍රය දීලා තියෙනවා. මේ භාණ්ඩයේ මිල. පෙරදපල සමතුලිත මිල ගණනය කරන්න ඕනේ. දැන් මොකද වෙන්නේ සමතුලිතතාවයේදී? සමතුලිතතාවයේදී ඉල්ලුම සමාන වෙනවා සට නේද? ඉල්ලුම සමාන සැපයීම කියලා කියන්නේ මොකද්ද? මේ D සමාන වෙනවා S ට නේද? එහෙනම් DSV සමානයි කියලා කියන්නේ අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට DSV සමානයි කියලා කියන්නේ අපිට පුළුවන් අර C ඍණ 2යි P සමාන කරන්න පුළුවන්. ඍණ 20 ධන 2යි P ට නේ. 2යි P 4යි P එක පැත්ත කරගත්තාම 4යි P සමාන 120 P සමානයි 30යි කියලා එනවා. පෙරදපර සමතුලිත මිල ගණනය කරන්න ඕක P සමානයි 30යි. උත්තරේ ගත්තනේ හැමෝම. P සමානයි 30යි. හොඳයි උත්තර අරන් තියෙනවා කට්ටිය P සමානයි 30යි. හොඳයි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා ඒකකයකට රුපියල් 2 බැගින් අලෙවි බද්දක් රජය විසින් පනවන්නේ නම් පෙරදපර නව සමතුලිත මිල කීයද කියලා අහනවා. දැන් මේ පනවල තියෙන අලෙවි බද්දක් හරිද? අලෙවි බද්දක් කියලා කියන්නේ විකුණුම් බද්දට තවත් නමක්. හොඳයි අලෙවි විකුණුම් එකයි. දැන් විකුණුම් බද්ද බලපෑවේ කවුරු මතද? පාරිභෝගිකයෝ මතද? ගැනුම්කරුවෝ මතද? විකුණුම් බද්ද බලපෑවේ පාරිභෝගිකයෝ මත නේද? විකුණුම් බද්ද බලපෑවේ පාරිභෝගිකයෝ මත. එහෙනම් මොන වක්‍රය මතද බලපෑම ඇති වෙන්නේ? සැපයීම වක්‍රද ඉල්ලුම් වක්‍රද? පාරිභෝගික දාලා ඉල්ලුම් වක්‍රය නේද? ඉල්ලුම් වක්‍රය මත තමයි බලපෑම ඇති වෙන්නේ. දැන් ඔන්නෝම ඉල්ලුම් වක්‍රය තිබ්බනම් මොකද වෙන්නේ? බද්දක් පනවපු ගමන් ඕක පහළට විතැන්වෙනවා නේද? මේ කොහොම පහළට විතැන්වෙනවා. හරි. මේක මෙහෙන් පහළට විතැන්වෙනවා කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් එතකොට අපි මේ ඉල්ලුම් වක්‍රයට අදාළ සමීකරණය අරන් බලමුකෝ. ඉල්ලුම් වක්‍රයට අදාළ සමීකරණය තියෙනවා D සමානයි 100 ඍණ 2යි P කියලා. හරිද? දැන් මේ වගේ ගානක් අහපුවාම ඔයගොල්ලෝ මේ විදිහට කරන් පුරුදු වෙන්න. හරිද? දැන් මේක අපි හදා ගන්න ඕනේ අර බද්දි රුපියල් 2 එකතු කරලා. දැන් බද්දට දාලා බද්දට දාලා ප්‍රමාණය මිල කොච්චරද? රුපියල් 2යි. ඔය රුපියල් 2 අර මිලට එකතු කර ගන්න ඕනේ. දැන් මේ විදිහට තියාගෙන ඔය රුපියල් 2 බලපෑම අපිට එකතු කරන්න බෑ. මොකද මෙතන තියෙන මේ D ට උත්තරයක් නෙමෙයි තියෙන්නේ. ඉල්ලුම සඳහා අදාළ පිළිතුර එන සමීකරණය තමයි මේ තියෙන්නේ. දැන් අපිට මිලට රුපියල් 2 එකතු කරන්න හරි අඩු කරන්න හරි කරන්න ඕනේ නේද? ඒතර ඒක කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ අපි මුලින්ම අපි මිල උක්ත කරගන්න ඕනේ. හරිද? අපි මිල උක්ත කරගන්න ඕනේ. හරි. අපි එන මිල උක්ත කරගමු. මිල උක්ත කරපුවා වෙනවා 2යි P සමානයි C ඍණ D කියලා එනවා. කියන්නේ P සමානයි 50 ඍණ D බෙදීම 2යි කියලා එනවා. හරි. දැන් මේ 50 කියන්නේ මොකක්ද? 50 කියලා කියන්නේ මේ අන්තක් ඛණ්ඩයනේ. 50 කියලා කියන්නේ මෙන්න මේ අන්තක් ඛණ්ඩය. කියන්නේ කලින් එක අපි ගමුකෝ මේ කලින් වක්‍රය කියලා අපි ගමුකෝ. මේ කාය අඳින්නකෝ. පාඩ මේ ඉල්ලුම මිල කලින් වක්‍රය කියලා ගමුකෝ. මෙතන 50 කියලා ගන්නකෝ. 50 දී කැපෙන්නේ කියලා. දැන් අලුත් වක්‍රය අපි දන්නවා පල්ලෙහාට විතැනෙනවා කියලා. ඒ කියන්නේ ඊට වඩා දැන් අඩු ගානකදී කැපෙනවා කියන එකේ තේරුම මොකද්ද? දැන් මේ අන්තක්ඛණ්ඩයේ තේරුම මොකද්ද? ඉල්ලුම බිඳුවක් වෙද්දි කියන්නේ ඉල්ලුම සම්පූර්ණයෙන් ශූන්‍ය වෙන්න මිල කොච්චරද කියන්නේ. දැන් ඉල්ලුම කලින් නම් සම්පූර්ණයෙන් ශූන්‍ය වෙන්න මිල 50ක් කියලා අපි දැක්කා. දැන් බද්දක් පැනපුවාම පාරිභෝගිකයන්ට බද්දක් පැනපුවාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ අමතර රුපියල් 2ක් ආණ්ඩුවටත් ගන්නවා. ඒ කියන්නේ 50 දී
ඒ කියන්නේ 50 දී ඒගොල්ලෝ මොකක් හරි භාණ්ඩ ප්‍රමාණය මිලදී ගන්න කැමති වෙලා හිටියනම් දැන් මේ ප්‍රමාණය කැමති වෙන්නේ කීයේද? 52 ද 48 ද? ඒකට මට උත්තරය දෙන්න. දැන් හිතන්නකෝ 50 දී ඒගොල්ලෝ කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් ගන්න කැමැත්තෙන් හිටියා කියලා. දැන් රුපියල් 2ක බද්දක් පැනවුවාම දැන් අලුතෙන් කැමති ප්‍රමාණයට අදාළ එක එන්නේ කලින් එකේ 50 52න්ද 48න්ද? මට උත්තරයක් දෙන්න ඔබ ඒකට chat එකේ දාන්න. දැන් මම කියනවා රුපියල් 50 දී කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් ගන්න කැමතියි. දැන් ආණ්ඩුව ඇවිල්ලා රුපියල් 2ක බද්දක් ගන්නවා. එතන එහෙනම් දැන් රුපියල් 50 කියන මිලේදී ගන්න කැමති ප්‍රමාණය හොයන්න ඕනේ කලින් වක්‍රයේ 52න්ද 48න්ද? මන්ති උත්තර දීලා තියෙනවා. හරි උත්තර 48යි කියලා. ඇයි දැන් ආණ්ඩුවෙන් උත්තර රුපියල් 2ක් දෙන්න බෑ. ඒතර තමන්ට වියදම් කරන්න පුළුවන් 48යි. එහෙනම් මිල 48ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර බද්දට අදාළ ප්‍රමාණය මොකද කරන්න ඕනේ? බද්දට අදාළ ප්‍රමාණය අපි අඩු කරන්න ඕනේ. දැන් හිතන්නකෝ. දැන් මේක ටිකක් සංකීර්ණ වගේද මම කියන්නම්. දැන් කිසියම් භාණ්ඩ ප්‍රමාණය මිලදී ගන්න කැමැත්තෙන් හිටිය 50යි. දැන් ආණ්ඩුව රුපියල් 2ක බද්දක් ගහන හින්දා දැන් 50 දී ගන්න පුළුවන් ගන්න කැමැත්තෙන් හිටිය ප්‍රමාණය ගන්න කැමති නැහැ. කැමති වෙන්නේ 48 දී ප්‍රමාණයට විතරයි. මොකද අමතර දෙකක් ආණ්ඩුවට දෙන්න ඕනේ හින්දා. හරිද? එහෙනම් මේ සමීකරණය අපි මේක හදා ගන්න ඕන අර බද්ද ඇතුළත් කරලා. බද්ද ඇතුළත් කරලා සමීකරණය හදාගන්නේ කොහොමද? මේ 50න් බද්දට දාලා රුපියල් 2 අඩු කරන්න ඕනේ. එහෙනම් අලුත් P එන්නේ P dash වගේ මම ලියන්නම්කෝ. අලුත් P එන්නේ 50 ඍණ 2. මේ අර බද්දට දාලා රුපියල් 2 ඍණ ඉතුරු කැල්ල විතරම තමයි. එතකොට 48 ඍණ D බෙදීම 2යි කියලා. හරිද? හරි. 48 ඍණ D බෙදීම 2යි කියලා. ඊට පස්සේ අපිට අර සාමාන්‍ය විදිහටම ඕක උක්ත කරලා ඉවරලා D ගෙන් සමීකරණය ගන්න පුළුවන්. ඕක උක්ත කරලා D ගෙන් සමීකරණය ගත්තාම අපිට ඉන්නේ කොච්චරක් කියලා දෙන්නේ? 2යි D උක්ත කළොත් එහෙම වෙනවා. D සමානයි 96 ඍණ 2යි P dash ඕනේ මේ 2යි P කියලා ලියන්නකම. අලුත් ඉල්ලුම් වක්‍රයනේ හොම එක. හරිද? කියන අලුත් ඉල්ලුම් වක්‍රය මේ 48 දී වගේ මෙතන කැපෙන්නේ. 48 දී තමයි කැපෙන්නේ. දැන් මේ අලුත් ඉල්ලුම් වක්‍රයනේ හොම එක. හරිද? මේ සැපිම් වක්‍රයට බලපෑමක් නැහැ. සැපිම් වක්‍රය කලින් තිබ්බ විදිහට තියෙන සැපිම් වක්‍රය මේකනේ. දැන් ඔන්න මේ දෙක අපිට පුළුවන් සමාන කරන්න. මේ දෙක අපිට පුළුවන් සමාන කරන්න. ඔය දෙක සමාන කරපුවම අපිට එනවා ඍණ 20 දාන 2යි P සමානයි 96 ඍණ 2යි. ඕකෙන් යනවා P සමානයි 29යි කියලා. හරි. P සමානයි 29යි කියලා එනවා. දැන් P සමානයි 29 කියලා උත්තරේ ආවට P සමානයි 29 කියලා උත්තරේ ආවට 29 කෙලින්ම උත්තරේ විදිහට දාන්න එපා. මොකද හේතුව? දැන් මේ ආවේ 29 කියලා ආවට ওই 29ට අපි එකතු කරන්න ඕන කොච්චරද? රුපියල් 2ක බද්දත් එකතු කරන්න ඕන. හරිද? එතකොට පාරිභෝගික ඇත්තට ගෙවන මිල කොච්චරද? පාරිභෝගික ඇත්තට ගෙවන මිල 29 දාන 2 සමානයි 31යි. හරිද? ඒතර ඔයගොල්ලන්ට පැහැදිලිව මේකේ උත්තරේ ලියන්න ඕනේ. නව සමතුලිත මිල රුපියල් 29කි. නමුත් පාරිභෝගිකයන්ට සම්පූර්ණ වශයෙන් එක් භාණ්ඩයක් සඳහා රුපියල් 31ක් වියදම් කිරීමට සිදුවේ කියලා. පැහැදිලි නේද? හරි ඉතුරු කැලේ ටික හදන්න මේ ටික මම කරනවා. සමතුලිත ප්‍රමාණය කෙරෙහි වූ බද්ධේ බලපෑම බද්ධට පෙර සමතුලිත ප්‍රමාණයට සාපේක්ෂව ගණනය කරන්න.
හරි. සමතුලිත ප්‍රමාණය කෙරෙහි බලපෑම ගණනය කරන්න ඕනේ. දැන් අලුත් සමතුලිත මිල කොච්චරද? දැන් අලුත් සමතුලිත මිල කොච්චරද? 31යි නේද? දැන් අලුත් සමතුලිත මිල 31යිනේ. එහෙනම් මේ 31 මේ ඕනම වක්‍රයකට දාලා ඉවරලා ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් අලුත් සමතුලිතතාවය. ඕන වක්‍රයට කියන සැපයුම් වක්‍රයට දාලා හරියන්නේ නැහැ. හොඳයි. දැන් ඒ වැරද්ද කරන්නත් එපා. සැපයුම් වක්‍රයට දාන්න බෑනේ. මොකද සැපයුම් කරවන්න ඔය 31 හම්බෙන්නේ නැහැ නේද? ඉල්ලුම් වක්‍රයට තමයි අපි දාන්න ඕනේ. එහෙනම් අපි දැන් ඉල්ලුම් වක්‍රය ගමුකෝ. ඉල්ලුම් වක්‍රය D සමානයි 100 ඍණ 2ක මුදලක් ගෙවන්න. D සමානයි 100 නව ප්‍රමාණය 38යි. දැන් අලුත් ප්‍රමාණය 38යි. අලුත් මිල කොච්චරද? 31යි. හරිද? සමතුලිත ප්‍රමාණය කෙරෙහි බද්දේ බලපෑම නෙහන්නේ. දැන් සමතුලිත ප්‍රමාණය කලින් සමතුලිත ප්‍රමාණය අපි හෙව්වේ නැහැ. කලින් සමතුලිත ප්‍රමාණය කීයද? කලින් සමතුලිත ප්‍රමාණය ආවේ මෙන්න මේ ප්‍රමාණය. D සමානයි 100 ඍණ 2යි පීට අපිට ආදේශ කරන්නේ 30 නේද? මේකට මිල 30නේ. 100 ඍණ 2 වරක් 30. ඒ කියන්නේ 40. කලින් සමතුලිත ප්‍රමාණය 40. හරිද? Q1 40යි Q2 අලුත් සමතුලිත ප්‍රමාණය 38යි. එතකොට P1 කොහමද ආවේ? මම මේකට ලියන්නම්. Q1 ආව 40යි P1 ආව 30යි. එතකොට Q2 ප්‍රමාණය දෙක අඩු වුණා 38ට මිල කොච්චරද? P2 31යි. ප්‍රමාණය කෙරෙහි බද්ධ බලපෑම බද්ධට පෙරව සමතුලිත ප්‍රමාණය සාපේක්ෂව ගණනය කරනවා. මොකද වෙලා තියෙන්නේ? සමතුලිත ප්‍රමාණය අඩු වෙලා නේද? කලින් සමතුලිත ප්‍රමාණය 40යි තිබ්බේ. දැන් නව සමතුලිත ප්‍රමාණය 38 දක්වා අඩු වෙලා. ඒතර සමතුලිත මිලට මොකද වෙලා තියෙන්නේ? කලින් සමතුලිත මිල 30යි. මිල 30 ඉඳලා 31ට වැඩි වෙලා. හරියට සාරාංශගත කරපු ස්ලයිඩ් එකේ තිබ්බ මතකද? බද්ධක බලපෑම මොකක්ද වෙන්නේ? සමතුලිත ප්‍රමාණය අඩු වුණ අතර මිල වැඩි වෙනවා කියලා අපි කිව්වනේ. දැන් අපි ගැටලුවක් හදලාම දැක්කා. සමතුලිත ප්‍රමාණය අඩු වෙලා මිල වැඩි වෙලා කියලා. දැන් මේ මිල කියලා ගත්තේ අර මේකට ආදේශ කළ වෙලා ආපු 29ට අර රුපියල් 2 බද්ධ එකතු කරලා ආපු මිල. හොඳයි. ඔව් ඔව්. බද්ධ නෑ බද්ධ වෙනම ඉස්සම කියන්නේ. බද්ධ මිල නෙමෙයි. බද්ධ බලපෑමට ඉල්ම අඩු වෙන එක සැලකලා මේ වක්‍රය ගත්තේ අපි සැලකුවා අර නිකන් කියන්නේ අපි මේක බද්ධක් ඇතුළත් කළේ නෑ මේ මිලට. අපි සැලකුවා මේ ඉල්ලුම අඩු වෙනවා කියලා සැලකුවේ. කියන්නේ කලින් 50 තිබ්බ ඉල්ලුම කලින් 50 තිබ්බ ඉල්ලුම දැන් මේ 48 අඩු වෙනවා කියලා අපි වක්‍රය මේ වෙනස් කරපේ අපි කළේ. වහන සර් දෙවෙනි කොටස සර් ප්‍රශ්න සර් කවුරු ප්‍රශ්නයක් අහන්න නැතුවද? ඔව් ඔව් අසිනිය. සර් දෙවෙනි කොටස ආයෙත් කියලා දෙන්න. ඔව් මට ඇහෙනවා. දෙවෙනි කොටස ආයෙත් කියලා දෙනවා මේක තේරුන්නේ නැහැ. ඔව් මට ඇහෙනවා. අහන්න. දෙවෙනි කොටස ආයෙත් කියලා දෙනවද? දෙවෙනි කොටස ආයිත් කියලා දෙනවද? තේරුන්නේ නැහැ. හරි මම කියලා දෙන්න. දැන් මෙතන වෙන්නේ
ඒකකයට රුපියල් 2 බැගින් 90 බද්දක් පැනවලුනේ. ඔව් 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 කියන්න. ඒකකයට රුපියල් 2 බැගින් 90 බද්දක් පැනවලුනේ. හරිද? එතන 90 බද්ද පැනව කියලා කිව්වහම 90 බද්ද බලපාන්නේ මොන වක්‍රය මතද? ඉල්ලුම් වක්‍රය මතනේ. ඉල්ලුම් වක්‍රය මත බලපාන්නේ ඉල්ලුම් වක්‍රය මුලින්ම ලියා ගන්න. හරිද? සරල මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න. ඒතකොට පැටලෙන්න දෙයක් නැහැ. ඉල්ලුම් වක්‍රය ලියා ගන්න මේ විදිහට. ඉල්ලුම් වක්‍රය ලියාගෙන ඉවර වෙලා දැන් මේ බද්ධ බලපෑම අනිවාර්යෙන් මිල මතනේ දාන්න වෙන්නේ. ඉල්ලුම් වක්‍රය ලියාගෙන ඉවර වෙලා මිල උක්ත කරගන්න. මේ විදිහට මිල උක්ත කරගන්න. දැන් මේ මිල උක්ත කරගත්තනේ මම. හරි. ඊට පස්සේ දැන් මේ ඉල්ලුම සඳහා බලපෑවහම මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවද ඉල්ලුම වැඩි වෙනවද? ඒ කියන්නේ ඉල්ලුම අඩු අපි දන්නව නේද? ඉල්ලුම අඩු වෙනවා කියලා අපි දන්නවා. ඉල්ලුම වක්‍රේ පහළට විතරනවා කියලා අපි දන්නවා. එතකොට අර දේ තේරුම් ගන්න ඕනේ. හරි දැන් කලින් පණ හැදි තිබ්බ ඉල්ලුම දැන් එන්නේ 48ද කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයෙන් මෙන්න මේ බද්ද අඩු කරලා අලුත් සමීකරණ ලියා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? බද්ද රුපියල් 2යිනේ. එතන කලින් පණ හරින ඩී බෙදීම 2නේ. ඕකෙන් බද්ද අඩු කරන්න ඕනේ. පණ හරින ඩී බෙදීම 2කින් බද්ද අඩු කරපු එක තමයි මේ 2 අඩු කරලා දෙක අඩු කරලා ඉවරලා අලුත් සමීකරණ ලියා ගන්නවා. ඊට පස්සේ මේ සමීකරණ කලින් විදිහට d ගෙන් හදා ගන්නවා. d උක්ත කරලා ඉවරලා මේ විදිහට හදා ගන්නවා. එතකොට d සමාන d 2යි සමතක කරා. දැන් අලුතෙන් ආව d ට 96 2යි පිට එක බලලා ඉවරලා සමතක කියලා ගණනය කරගන්නවා. දැන් මේනෙත් අර මේ අපේ අන්තිම වගේ දාලා සම්පූර්ණ මිලේ. හරිද? හැබැයි පාරිභෝගික අතර ගණන් මිල වෙන්නේ මිලට රුපියල් 2ක් එකතු කරලා අපු රුපියල් 31. සර් කැඩි කැඩි සමතුලිත ප්‍රමාණය හොයන්න මොකද කරන්නේ? සර් කැඩි කැඩි ප්‍රමාණය හොයන්න නම් කරන්න ඕනේ. සමතුලිත ප්‍රමාණය හොයන්න නම් කරන්න ඕනේ. දැන් පාරිභෝගික දැනෙන්නේ 31යි කියලානේ. ඒක ගිහිල්ලා දානවා කලින් තිබ්බ ඉල්ලුම් වක්‍රයට. දැන් දින ඉල්ලුම් වක්‍රයට දානවා. කලින් තිබ්බ ඉල්ලුම් වක්‍රයට දානවා. දැන් දින ඉල්ලුම් වක්‍රයට දානවා හැමෝටම වෙනද? අපහැදිලිද හැමෝටම? වීඩියෝ එක ඔෆ් කරන්න. අනිත් අයටත් ඇහෙන එකේ මොකක් හරි ප්‍රශ්නක් තියෙනවද? ඔව් දැන් මේ චතුරිකා තියෙනවා QS සැපයුම් වක්‍රයෙන් සමීකරණ හෙව්වත් හරි නේද කියලා. සැපයුම් වක්‍රයෙන් සමීකරණ හෙව්වත් හරි උත්තරේ එනවා. හැබැයි එතකොට දාන්න ඕන 31ද 29ද? 31 දාලා හරියන්නේ නැහැ. සැපයුම් කරුවට අපි 29නේ. 29 දාන්න ඕන හරිද? ඒක පැහැදිලි කර ගන්න ඕන හරිද? දැන් මේ අපි මේ 31යි 29යි කියලා දැන් මේ වගේ අවස්ථාවලදී මිල දෙකක් එනවා. දැන් කලින් 40ක් යන වෙලාවට දැන් බද්දක් දාපුවම 31 තමයි පාරිභෝගික
මම අන්තිමට කියපු දේ ඇහුණා නේද? සැපියුම් වක්‍රයට ඉල්ලුම් වක්‍රයට ආදේශ කරන මිල සම්බන්ධයෙන්. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවනේ බෝඩ් එක නේ. දැන් අන්න ඒක ගැන හැමතිස්සෙම වෙන ගානක් දුන්නා කියලා එකතු කලාගේ මත බද්ද දාලා. එතකොට දැන් එකතු කලාගේ මත බද්ද බලපාන්නේ කවුරු මතද? ඒතර එකතු කලාගේ මත බද්ද බලපාන්නේ මෙන්න මේ සැපියුම් වක්‍රය මතනේ. එතකොට අර කලින් විදියට මේකේ P යුක්ත කරලි ඉවරලා P ට අගයක් දැන් එතකොට P ට අගයක් එකතු කරන්න එන්නේ. ඒතරෙන්නේ P ට අගයක් අඩු කරන්න නෙවෙයි P ට අගයක් එකතු කරන්න එන්නේ. හරිද? මොකද දැන් අර කලින් 12 දී ඒ කියන්නේ මොකද්ද මේ අර වක්‍රේ ධන සම්බන්ධතාවයක් එන හින්දා දැන් කලින් 12ක් ගත්තා නම් එහෙම මේගොල්ලෝ බද්දක් පැනවුවොත් එහෙම මේගොල්ලෝ 14ක් ගන්න ඕනේ. ඒතර මිලට ගණක් එකතු කරන්න එන්නේ. ඒ විදිහටම සැපියුම් වක්‍රය හදාගෙන ඉවරලා අලුත් සැපියුම් වක්‍රය ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අලුත් සැපියුම් වක්‍රය මේ මිලුම් වක්‍රය සමාන කරලා ප්‍රමාණය හොයා ගන්න ඕනේ. උන් ප්‍රමාණය හොයාගත්තට පස්සේ ඊට පස්සේ දැන් අලුතෙන් එනවනේ මිල. ওই මිලෙන් අර ගෙවන බද්ද අඩු කරපු මිල තමයි සැපියුම් වක්‍රයට ආදේශ කරනවා නම් කරන්න ඕනේ. දැන් ඉල්ලුම් වක්‍රයට ආදේශ කරනවා නම් normal මිල ආදේශ කළා නම් හරි. හරි. ඒතර අර මිල ආදේශ කරද්දී අන්න ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේකෙදි නම් අර 31යි 29 ආදේශ කරන හැටි තේරෙනව නේද? 29 තමයි ආදේශ කරන්නේ සැපියුම් වක්‍රයෙන් ප්‍රමාණය හොයනවා. මොකද ඒගොල්ලන්ට හම්බෙන්නේ 29යි. හැබැයි පාරිභෝගික 31ක් ගෙවන හින්දා පාරිභෝගික වක්‍රයෙන් හොයනවා නම් 31 ආදේශ කරන්න ඕනේ. පැහැදිලි නේද? මොකද P ගෙන් අඩු කරන්න එන්නේ ඉල්ලුම් වක්‍රයට දැම්මමනේ D සමාන 100/2යි. මොකද මේ ප්‍රශ්නේ ආයි කියන්නේ ඉල්ලුම් වක්‍රයට දානවා නම් 31 දාන්න ඕනේ. ඇයි දැන් පාරිභෝගිකව 31ක් ගෙවනවනේ. ආවෝ ඒ කියන්නේ දැන් 29 ආවා කියලා මේවා කරන්න එපා මේ. ඒ කියන්නේ අර මේ හදපු විදිහට හදන්න මේක නැත්නම් පැටලෙනවා ඔයගලන්ට. මං කිය පියවර අනුගමනය කළා හදන්නකෝ ආයෙත් පාරක් වීඩියෝ එක බලන්නකෝ මම දෙපාරක් කිව්වනේ. දැන් ඔය උත්තර ඔය වගේ උත්තර එනවා හෙට මෙහෙට කරපුවාම ඒ උත්තර ආවොත් එහෙම ආයෙත් පාරක් හදුවොත් එහෙම එන්නේ නැහැ උත්තරේ. ඒ හින්දා මේ කියපු විදිහට උත්තරේ ඒ පියවර අනුගමනය කළා හදන්න. හරිද? හදලා ඉවරලා මට ලබන සතියේත් ගෙදරදී උත්සාහ කරලා ලබන සතියේත් ප්‍රශ්න තිබ්බොත් එහෙම අහන්න. උත්තරම ආයෙ කියලා දෙන්න. මේක මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇත්තටම ඇවිල්ලාත් නැහැ හින්දා එච්චරම ලොකුවටම කලබල වෙන්නත් එපා පොඩ්ඩක් අමාරුයි වගේ දෙන්නට. ආයි ඉදිරියට වීඩියෝ එක බලලා ආයෙ ගානම හදලා ඉවරලා මගෙන් අහන්නකෝ ආයෙ තේරුන්නේ නැතුනොත් මම කියලා දෙන්න. හරි ඊට පස්සේ තව ආණ්ඩුවට වෙළඳපොළ සමතුලිතතාවය කරේ බල කරන්න පුළුවන් බලපෑමක් තමයි මේ මිල සීමා පැනවීම කියන එක. හරිද? උඩත් මිල සීමාවක් පැනවුව විට මිලට භාණ්ඩ විකිණීම තහනම් වෙනවා. ඒ කියන්නේ දැන් මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? දැන් ඔයගොල්ලෝ මේ ප්‍රස්තාරයක් අපි ගත්තා කියලා හිතන්න. දැන් මේ ප්‍රස්තාරෙම අපි ගමුකෝ. මේ ප්‍රස්තාරෙම ගත්තොත් එහෙම දැන් මේක දීලා තියෙනවා සැපයුම් වක්‍රකුයි ඉල්ලුම් වක්‍රකුයි දීලා තියෙනවා. හරිද?
සැපයුම් වක්‍රකුයි ඉල්ලුම් වක්‍රකුයි දීලා තියෙනවා. දැන් දීලා ඉවර වෙලා සමතුලිත ලක්ෂයක් තියෙනවා. සමතුලිත මිල ඇවිල්ලා රුපියල් 3යි. 3ේදී ප්‍රමාණය ඇවිල්ලා 30යි. මේ ඇවිල්ලා සමතුලිතතා ලක්ෂයනේ. මේ ඇවිල්ලා සමතුලිතතා ලක්ෂය. එතෙන්දී සමතුලිත මිල 3යි. සමතුලිත ප්‍රමාණය 30යි කියලා අපි දැක්කා. හරිද? හරි. දැන් මිල සීමාවක් පනවනවා කියලා කියන්නේ ප්‍රායෝගිකව දැන් ඔයගොල්ලන්ට මතක ඇති දැන් මේ ටික කාලයකට කලින් සහල් මිල ගොඩක් වැඩි වෙගෙන යනකොට රජය ඇවිල්ලා මොකද කළේ? රජය ඇවිල්ලා ඉවරලා මිල සීමාවක් පනවනවා. උදාහරණයකට හිතන්න රුපියල් 95යි. රුපියල් 95ට වඩා වැඩි සහල් විකිණීම තහනම්. ඊට අමතරව මේ පහුගිය කාලේ කොහමද අත්‍යවශ්‍ය භාණ්ඩ 21ක් සඳහා පාල් මිලක් පැනවීමක් සිදු වුණා නේද? ඒතර උදාහරණ කිව්වොත් එහෙම දැන් සැමන්ටින් එකක් සඳහා රුපියල් 80යි මීට වඩා මිලකට විකුණන්න බෑ. අන්න ඒ වගේ තමයි මිල සීමා පනවනවා කියලා කියන්නේ. ඒ මිලට වඩා වැඩියෙන් විකුණන්න බෑ කියන එක. දැන් මේ මිල සීමාවේ පනවන්නේ මොකක් හරි මිලක් සඳහානේ. අන්නේ මිල කොතැනද වැටෙන්නේ කියන එක මතත් මේ මිල සීමාවේ බලපෑම තියනද නැද්ද කියන එක කියවෙනවා. දැන් හිතන්නකෝ දැන් මිල සීමාවක් පැනවුවා කියලා ඇවිල්ලි වෙලා රුපියල් 4ට වඩා වැඩියෙන් භාණ්ඩ විකුණන්න බෑයි කියලා. මොන මිල සීමාවක් පනවනවා රුපියල් 4ට. රුපියල් 4ට වඩා වැඩියෙන් භාණ්ඩ විකුණන්න බෑ කියලා මිල සීමාවක් පනවනවා. දැන් මේ වගේ මිල සීමාවකින් මේ වගේ වෙළඳපොළකට දැන් මේ දීලා තියෙන වෙළඳපොළ බලපෑමක් ඇති වෙයිද? නැහැ නේද? මොකද හේතුව මේ වෙළඳපොලේ කොහොමද සමතුලිත වෙලා තියෙන රුපියල් 3 කියන මිලේදී. හරිද? දැන් මේ රුපියල් 3 කියන මිලේදී මේ වෙළඳපොළ සමතුලිතතාවය ඉන්න රුපියල් 3ේදී ඉල්ලුමක් 30ක් තියෙනවා සැපයුමක් 30ක් තියෙනවා. ඒතර රුපියල් 3ේදී මිනිස්සු 30ක් ගන්න කැමති ඒකක ඒ 30 සැපයන්නත් කැමති අය 30 දෙනෙක් ඉන්නවා. ඒකක 30ක සැපයුමකුත් තියෙනවා ඉල්ලුමකුත් තියෙනවා. එහෙනම් කවුරුත් ගිහිල්ලා ඉවරලා කොහොමද රුපියල් 3ට වඩා වැඩියෙන් විකුණන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුවක් නැහැ රුපියල් 3ට වඩා වැඩියෙන් විකුණන්න. මොකද සමතුලිත ලක්ෂය ඉන්නේ 3ේදී. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් මේකම ඇතුළ බැලුවොත් එහෙම දැන් රුපියල් 4 වගේ ප්‍රමාණයට මිල සීමාවක් පැනවුවොත් එහෙම මිනිස්සු වැඩියෙන් ඉල්ලන්න පටන් ගන්නවා. මිනිස්සුගේ ඉල්ලුම අඩු වෙනවා. මිනිස්සුගේ ඉල්ලුම මේ වගේ ඉල්ලුම් ප්‍රමාණය 15ක් වගේ ප්‍රමාණයට අඩු වෙනවා. සපයන්න කැමැත්තෙන් ඉන්නවා 50ක් වගේ. හැබැයි උනට මේ කවදාවත් සමතුලිතතාවයට එන්නේ නැහැ දැන්. 15ක් වගේ ඉල්ලුම තියෙන්නේ. සැපයුම 50ක් විතර තියෙනවා. හින්දා ඔක සමතුලිතතාව ලක්ෂයට තල්ලු වෙනවා. ඒ කියන්නේ මේ මිල සීමාවක් පැනවුවා කියලා මේ මිල සීමාව රුපියල් 4දී මේක නතර වෙන්නේ නැහැ. පල්ලෙහාට ඇවිල්ලා සමතුලිත ලක්ෂයට එනවා. තේරෙනවද මම කියන එක? එතන මිල සීමාවක් සමතුලිත මිලට වඩා ඉහළින් පැනවුවා කියලා බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මම කියලා තියෙන්නේ. මේ මිල සමතුලිත මිලට වඩා ඉහළට නම් වෙළඳපොළ කෙරෙහි බලපෑමක් නොමැත. හරිද? දැන් මිල සමතුලිත මිලට වඩා ඉහළ වෙලාවේදී ඉහළ මිලකට මිල සීමාවක් පැනවුවා කියලා අපි දැක්කා වැඩක් නැහැ කියලා. මොකද කොහොමත් අර රුපියල් 4 මිලේ තියෙන්නේ කොහොමත් 4 වඩා අඩු සමතුලිත මිලට එනවා. ඒතර මිල සීමාව සමතුලිත මිලට වඩා වැඩියෙන් පනවලා තේරුමක් නැහැ. හැබැයි හිතන්නකො රුපියල් 2 වගේ මිලකට මේ මිල සීමාව පැනවුවා කියලා. දැන් සමතුලිතතාවයේ හිටිය රුපියල් 3ේදී රජය ඇවිල්ලි වෙලා කියනවා මේ භාණ්ඩේ රුපියල් 2කට වඩා වැඩියෙන් විකිණීම තහනම් කියලා. එහෙම වුණා මොකද? දැන් බලන්න රුපියල් 2ේදී ඉල්ලුම කොච්චරක් තියෙනවද කියලා. රුපියල් 2 වගේ මිලකදී ඉල්ලුම අපිට තියෙනවා රුපියල් 2 වගේ මිලකදී ඉල්ලුම අපිට තියෙනවා 40ක්. ඉල්ලුම අපිට තියෙනවා 40ක්. ඉල්ලුම 40යි. ඒතර රුපියල් 2ේදී සැපයුම තියෙනවා 20යි. රුපියල් 2ේදී සැපයුම වක්‍රේ ඡේදනය වෙන තැනින් තමයි සැපයුම ගන්න රුපියල් 2කට දාලා. සැපයුම තියෙනවා 20ක්. දැන් ඉල්ලුම 40 සැපයුම 20 මේ හිඟයක් අතිරික්තයක්ද? මේ වගේ අවස්ථාවක අපි කියනවා සැපයුම තියෙනවා 40ක්. සැපයුම තියෙනවා 40ක්. සැපයුම තියෙනවා 40ක්. දැන් ඉල්ලුම තියෙන්නේ 20යි. මෙන්න මේ ටිකට මොකක්ද අපි කියන්නේ? මේ ටිකට අපි කියනවා හිඟයක් කියලා. 40 රින 20ක්. 20ක හිඟයක් තියෙනවා. හරිද? 20ක හිඟයක් තියෙනවා.
දැන් ඒ කියන්නේ මේ මිල සීමාවක් දාපු හින්දා අර සමතුලිත මිලට අඩුවෙන් හින්දා විකුණන්න දෙන්නේ සැපියුම්කරු කැමති නැහැ විකුණන්න භාණ්ඩ. ඒ සැපියුම්කරු අඩුවෙන් සපයන හින්දා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා මිල සීමාවක් පැනවුවොත් කියලා උත්තර ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕන. හරිද? ප්‍රායෝගික උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඔය සහල් වගේ ඒවාට මිල සීමා දාපු ගමන් ඔයගොල්ලෝ දන්නවා ඔක හොයා සහල් හොයන්න අමාරු වෙනවා නේද? අර සහලින්ගයක් එනවා කියලා කියන දැන් පහුගිය කාලේ තව උදාහරණයක් තමයි අර කහ. නේද? කහ සඳහා මිල සීමාවක් හරි මොකක් හරි දාපු හින්දා කහ හිඟයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අර මිල සීමාවක් දාපු ගමන් මොකද වෙන්නේ? ඒ භාණ්ඩය සඳහා හිඟයක් ඇති වෙනවා. බලන්න සමතුලිත මිල රුපියල් 3කි. නමුත් පාලන මිල රුපියල් 2ක් නිසා අර මිල සීමාවට කියන්නේ මිල සීමාවට දාලා මිලට අපි කියන්නේ මොකද්ද? පාලන මිල කියලා. පාලන මිල. සහල් සඳහා පාලන මිල දැම්ම කියලා තමයි කියන්නේ. සමතුලිත මිල 3කේ නමුත් පාලන මිල රුපියල් 2ක් නිසා සමතුලිත මිල විකිණීම තහනම් වෙනවා. සමතුලිත මිල 3යිනේ පාලන මිල 2ක් ඉඳන් ඊට වඩා දෙකට වඩා සතයක් හරි වැඩි විකුණන එක තහනම්. පාලන මිල රුපියල් 2කෙහි ඉල්ලුම 40ක් වේ. අපි දැක්ක ඒක නේද? මේ මිලේ සැපයීම 20ක් වේ. භාණ්ඩය සදා ඒකක 20ක හිඟයක් පවතී. ඒක අපි දැක්කා. පාලන මිල නිසා භාණ්ඩ හිඟයක් ඇතිවීම නිසා කළු කඩයක තත්ත්වයක් වෙළඳපොලේ ඇති වේ. ඒ නිසා නෛතික මිල වෙන පාලන මිල ඉක්මවා භාණ්ඩ විකිණේ. දැන් බලන්න මේ කියන්නේ මොකද්ද? දැන් සැපයීම 40 සැපයීම 20යි ඉල්ලුම 40යි හිඟයක් තියෙනවා 20ක. දැන් මේ වෙලාවේදී සැපයීම් කරු මේ ඇති කරන හිඟේ හින්දා දැන් මිනිස්සුන්ට වෙළඳපොලේ අවශ්‍ය තරම් භාණ්ඩ ගන්න නැහැ. දැන් සමතුලිතතාවයේදී තිබ්බනේ ඉල්ලුම 30ක. ඒ කියන්නේ මේ ඇත්තටම මේ වෙළඳපොලේ මිනිස්සුන්ට ඇත්තටම අත්‍යවශ්‍ය වශයෙන් ඒකක 30කවත් ඉල්ලුමක් තියෙනවා. දැන් තියෙන්නේ 20යිනේ සපයන්නේ. ඒතර මිනිස්සු කොහොම හරි භාණ්ඩය අර දැන් මේ පාලන මිල ඇවිල්ලා රුපියල් 2ක් වුණාට ඒ ගානට වඩා වැඩියෙන් හරි හොරෙන් හරි දීලා ඉවරලා මේ භාණ්ඩය Tamanට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉඳ මේ ගන්න තමයි බලන්නේ. සමහරලාවට මේ දැන් මේ ඇතිවිච් භාණ්ඩය ගිහින් හින්දා මේක මේ රුපියල් 3 නෙමෙයි 3යි කලින් සමුද්‍ර මිල 3 නෙමෙයි 3.54 වගේ දීලා ගන්න මිනිස්සු උත්සාහ කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්යකට අපි කියනවා මේ කළු කඩ තත්ත්වයක් ඇති වෙනවා කියලා. අර භාණ්ඩ හිඟයක් ඇති වුණාම මිනිස්සු නෛතික මිල අමතක කරලා කොහොම හරි භාණ්ඩය සපයා ගන්න වැඩි මිලක් හරි ගෙවලා භාණ්ඩය සපයා ගන්න ඇති වෙන අවස්ථාවකට අපි කියන වෙළඳපොලේ කළු කඩ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා. හරි. දැන් මෙන්න මේ උදාහරණ උත්සාහ කරන්න. ආවද උත්තර? දැන් මෙතන මේ දීලා තියෙන්නේ අර ඉල්ලුම් වක්‍රනේ මෙහෙම. දැන් ඔයගොල්ලෝ අර කලින් ඉගෙන ගත්ත කිව්වේ ඒ ලෙවල් කාලෙත් ඉගෙන ගත්ත කිව්වේ ඉල්ලුම් වක්‍රනේ Q යුක්ත කරපු එකනේ. ඒක නෙමෙයි මේ දීලා තියෙන්නේ P යුක්ත කරපු එක. කෙලින්ම ඉල්ලුම් ශ්‍රිතය දීලා තියෙන්නේ. හරිද? P යුක්ත කරලා ඉල්ලුම් ශ්‍රිතය දීලා තියෙන්නේ අර. අපි අර ප්‍රස්තාර කොහොම න්යාය මිල ඉල්ලුමනේ. දැන් මේ මිල y අක්ෂය යුක්ත කළා තමයි මේ දීලා තියෙන්නේ. මේ අර සාමාන්‍ය y සමාන mx ධන c ආකාරي ප්‍රස්තාර තමයි දීලා තියෙන්නේ. එකම සටහනක ඉල්ලුම් ශ්‍රිතය සැපයීම් ශ්‍රිතය ප්‍රස්ථාරගත කරන්න. ඊ අන්තක්ඛණ්ඩය සහ වෙළඳපොළ සමතුලිතතාවය පැහැදිලිව දක්වන්න. ඉංග්‍රීසි වෙළඳපොළ සමතුලිතතාවට ගන්නේ බාහිර සදා පාරිභෝගික ඉල්ල සපය සමාන ඒක අවුගුරු දන්නවනේ. දැන් සමතුලිත ලක්ෂයයි අන්තක්ඛණ්ඩයයි හොයාගන්න ඕනේ මුලින්. අන්තක්ඛණ්ඩ හොයාගන්න පුළුවන්. අන්තක්ඛණ්ඩ කියන්නේ කීයද? මේ 80යි 40යි. හැබැයි සමතුලිතතාවය අපි හොයාගන්න ඕනේ. දැන් සමතුලිතතාවය කොහොමද හොයාගන්නේ? සමතුලිතතාවය හොයාගන්න අපි දන්නවා සමතුලිතතාවයේදී ඉල්ලුමයි සැපයීමත් සමානයි. එහෙම නැත්නම් මේ මිලත් සමානයි නේද? එක මිල නේ සමතුලිතතාවය. එහෙනම් මේ ප්‍රස්ථාර දෙක අපිට පුළුවන් සමාන කරන්න. 80 ඍණ 0.6යි Q සමාන වෙනවා. දැන් QD Q විසු සමානයිනේ. සමතුලිතතාවයේදී QD Q විසු සමානයි. හරිද? ඒක ඔයගොල්ලෝ දන්නවා. 0.6යි Q සමාන වෙනවා කීයටද? 40 ධන 0.4යි Qට. එතනින් එනවා Q සමානයි 40 කියලා උසුල් කරපුවාම 40 ආවද උත්තරය වල. P හොයන්න බෑ. P මට කියන්න හොයන්න.
මේකද මේක ඉතින් අලුත් දෙයක් නෑ. මේක දැන් අර කලින් ඔයගොල්ලන්ට දුන්න අර q සමානයි කියලා වක්‍රේනේ දුන්නේ නේද? හරි මම මේ වක්‍රේ මොනනම් මේවා කරන්නේ? කලින් ඔයගොල්ලන් දුන්නේ මෙන්න මෙහෙම කන්නේ. දැන් මෙතන දෙන මේ p සමානයි 80 ඍණ 0.6යි q කිය. කලින් ඔයගොල්ලන්ට දුන්නේ අර q උක්ත කරපු එක දුන්නේ. මේකේ q උක්ත කරත් එහෙනම් මොකද? q උක්ත කරත් එහෙමනේ p බෙදීම තමයි සමානයි 80 බෙදීම 0.6 ඍණ q. කියන්නේ q සමානයි 80 බෙදීම 0.6 ඍණ p බෙදීම 0.6. දැන් ඔය වගේ එකක් දුන්නා ඔයගොල්ලෝ දන්නවනේ හොයන්නේ q සමානයි හෝ කියලා එකක් දෙනවා s සමානයි හෝ කියලා එකක් දෙනවා ඊට පස්සේ ඔය දෙන්න සමාන කරලා p හෙව්වා නේද? හරි. ඉතින් දැන් මේ දීලා දෙන q උක්ත කරප ඉල්ලුම් වක්‍රනේ මේ දීලා තියෙන රම්දිට ඉල්ලුම් ශ්‍රේණියක අන්න ඒක. කියන්නේ p කරපේ. p උක්ත කරලා ඉවරලා දීලා තියෙනවා 80.6යි q කියලා. p උක්ත කරලා සැපියුම් ශ්‍රේණිය දීලා තියෙනවා 40.4යි q කියලා. දැන් සමතුලිතතාවයේදී මොකද වෙන්නේ? සමතුලිතතාවයේදී මේ වක්‍ර දෙකේම ප්‍රමාණයන් සමාන වෙනවා නේද? QD QS සමාන වෙනවා. එහෙනම් මම මේ පොදුවේ Q කියලා එකක් පාවිච්චි. සමාන වෙනව නේද? මේ දීලා තියෙන්නේ ඉල්ලුම් ශ්‍රිතේට දාලා ඉල්ලුමට දාලා මිල එනවා 80.6 Q කියලා. සැපියුමට දාලා මිල එනවා 40.4 Q කියලා. එහෙනම් 80.6 Q අපි සමාන කළා 40.4 Qට. ඒ සමාන කරපුවම අපිට එනවා Q සමානයි 40 කියලා. ඒ කියන්නේ මේ සමතුලිතතාවයේ ඉල්ලුමයි සැපියුමයි 40 කියන එක තමයි මේ ආවේ. දැන් ඕගොල්ලන්ට කැමති සමීකරණ ආදේශ කරලා අපි හොයන්න පුළුවන්. මේ දෙකෙන් කැමති එකට දාලා හොයන්න පුළුවන්. සමානයි 80 ඍණ 0.6 වරක් 40. සැපිය වරක් 40. ඔය කොයි එක දැම්මත් එනවා අපිට 56 කියන උත්තරේ. ඔය විදිහෙන් හැදුවත් අපිට 56 කියන උත්තරේ එනවා. දැන් අපිට ඕක ප්‍රස්ථාරගත කරන්න. ප්‍රමාණය ඉල්ලුමයි සැපියුමයි මෙතන දාන්න. මිල 80 වගේ දැනකින් පටන් අරන් 80 වගේ තැනකින් පටන් අරන් මේ ඍණ අන්තක්කණ්ඩ යන්නේ මේ sorry අන්තක්කණ්ඩේ දාන මේ අනුක්‍රමණය ඍණ නේද මේ ඍණ 0.6 කන්නේ මේ y සමාන mx c වගේ ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. මේක අදින ඔයගොල්ලෝ දන්නවා නේද y සමානයි මේ තියෙන නිකන් y සමානයි දෙකයි x දාන 5 වගේ ප්‍රස්ථාරයක්. මේ 5 වගේ තමයි 80 ඍණ දෙක වගේ ඍණ 0.6 x කියන්නේ q. හරි. ඊට වගේ ප්‍රස්ථාරයක් ඔබ දානවා එහෙම ඇල්ලුවොත් එහෙම කොහොම එකක් නේද? කොහොමද ඊට පස්සේ අපි සැපියුම් ශ්‍රිතේ ආයතර y සමාන mx ධන c වගේ ප්‍රස්ථාරයක් ඒක හැබැයි අපේ දාන ටිකයි ආවෙත් එන්නට මේ දෙක ගන්න ඒක තාත්තකන්නේ 40 කියලා ඉඳලා දක්වන්නේ 80 මේ හරියන්නේ 70 මේ හරිය වගේ ඊට බල දීපද ඒ හරියට ප්‍රස්ථාරයක් දුන්නේ නැත්නම් හරියට මන් දින්න ඕනේ නැහැ හැබැයි දල වශයෙන් බල දිනවා 40න් පටන් අරන් කොහොමද යන්නේ 40 දන 0.4යි කිව්ව දැන් අනුක්‍රමණය 0.4 මේ කලින් බෑවුමට වඩා ටිකක් අඩු බෑවුමක් වෙනවා දැන් 0.6යි දැන් බෑවුම 0.4 අඩු බෑවුමකින් මම අඳිනවා ඊට පස්සේ සමතුලිත ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ. සමතුලිත ලක්ෂ්‍ය උනේ මෙන්න මේවනේ. සමතුලිත ලක්ෂ්‍ය ඇවිල්ලා මේකනේ. සමතුලිත ලක්ෂ්‍යයේ ප්‍රමාණය කොච්චරද? සමතුලිත ලක්ෂ්‍යයේ ප්‍රමාණය අපිට ඇවිල්ලා තියෙනවා 40යි කියලා. සමතුලිත ලක්ෂ්‍යයේ මිල කීයක් කියලාද ඇවිල්ලා තියෙනවා? මිල අපිට ඇවිල්ලා තියෙනවා 56යි කියලා.
ඔය විදිහට අඳන සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. අක්ෂර නම් කරන්න ඕනේ. ප්‍රස්ථාර දෙක අඳිනම අන්තක්කණ්ඩ හරියට ලකුණු කරන්න ඕනේ. සමුද්‍රත ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ. එහෙනම් ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. සමුද්‍රත මිල හා භාණ්ඩ ප්‍රමාණය ගණනය කරන්න ඕනේ. සමුද්‍රත මිල හා භාණ්ඩ ප්‍රමාණය අපි කොහොමද ගන්නේ? කන්නේ කලින් එකට වැඩි මේ ප්‍රස්ථාරය අඳින නේද? සමුද්‍රත මිල උනේ 56යි භාණ්ඩ ප්‍රමාණය උනේ 40යි. මෙම වෙළඳපොළ සඳහා ගන්න. දැන් ඔන්න රුපියල් 45ක මිල සීමාවක් පනවනවා. 45 තියෙන්නේ කොහේ හරි වගේ. දැන් 45 තියෙන්නේ කොහේ හරි වගේ. මිල සීමාවක් පැනනවා. හරිද? දැන් මිල සීමාවක් පනවපුවාම විශ්ලේෂණය කරන්න. දැන් සීමාවක් විතරයි ගන්න. මිල සීමාවක් පැනවම අපි දන්නවා නේද? භාණ්ඩ හිගයක් නැති වෙන්නේ නේද? දැන් අපි දන්නවා කෙලින්ම සමුද්‍රිත මිලට ඉහළින් මිල සීමාවක් දැමීමේ සමුද්‍රිතතාවය කෙරේ ඒ කියන්නේ වෙළඳපොළ කෙරේ බලපෑමක් කරන වෙලාව සමුද්‍රිත මිලට අඩු මිලක තමයි මිල සීමාව දාලා තියෙන්නේ. එහෙනම් අපි මේ වෙලාවේදී ඉල්ලුම සැපයීමයි හොයලා වෙළඳපොළ කොච්චර හිගයක් තියෙනවද කියලා කියන්න ඕනේ. හරිද? දැන් ඉල්ලුමයි සැපයීම හොයන්නේ කොහොමද? මේ 45 සැපයීම වක්‍රය කපන තැනින් අපි හොයන්න ඕනේ සැපයීම. හරි. එහෙනම් අපි බලමු 45 දී සැපයීම. 45 දී සැපයීම කොහොමද හොයන්නේ? සැපයීම වක්‍රය. මේ තියෙන PS සමාන 40.4 q පාවිච්චි කරන්න. එහෙනම් 45 දැන් මිල පාලන මිල සැපයීම වක්‍රයේ මිලට 45 ආදේශ කළා 45 සමානයි 40.4යි q. එතන එනවා q ට උත්තරයක්. q සමානයි කියනවා 5යි දුරක් කියලා නේද? දශම ස්ථාන වල ප්‍රමාණය 10 කියලා. 45 දී සැපයීම 45 දී ඉල්ලු ඒ ගන්න මේ වක්‍රය මේක 35 සමාන බෙදන්න තියෙන්නේ 58යි කියලා එනවා. දැන් මේ දෙක අපි ලකුණු කරලා බලමු මෙතන. දැන් ඉල්ලුම් වක්‍රය කැපිච්ච තැන මේක සැපයීම වක්‍රය කැපිච්ච තැන මේක මේ කොළ පාට එක කැපිච්ච තැනින් අපිට ආවා 12 වගේ උත්තරයක්. ඊට පස්සේ සැපයීම වක්‍රය කැපිච්ච තැන මේ නිල් පාට එකනේ මේ ඉල්ලුම් වක්‍රය කැපිච්ච තැන මේ නිල් පාට එකනේ. එතනින් අපිට ආව උත්තරයක් 56යි කියලා. හරිද? දැන් මේ ඉල්ලුම තියෙනවා කොච්චරද? 56ක්. සැපයීම තියෙනවා 12ක්. සැපයීම 12යි ඉල්ලුම 56යි. එහෙනම් වෙළඳපොළ හිඟේ කොච්චරක් තියෙනවද? වෙළඳපොළ හිඟයක් තියෙනවා 56 12 කියන්නේ 58 කියන්නේ 46ක වෙළඳපොළ හිඟයක් පවතී. එම නිසා කාලු කර තත්ත්වයක් නිර්මාණය වේ කියලා ලිව්වනම් උත්තරේ සම්පූර්ණයි. පැහැදිලි නේද? මම තේරෙන දෙයක් නෑ. දැන් අපේ ඊළඟ ආකෘතියේ සමාන විශ්ලේෂණය හැබැයි ඒක ටිකක් ලොකු කොටසක් අපි හින්දා ඒක ඊළඟ සතියේ තියාගෙන අපි ෂය ආකෘති වලට යමු ඒක පොඩි කොටසක්. ඔයගොල්ලෝ ස්ලයිඩ් සෙට් එක ටිකක් එහාට ගිහිල්ලා අන්තිම හරියට එන ෂය ආකෘති කියලා එකක් එතෙන්ට යනවා.
හොයාගත්ත නේද? ක්ෂය ආකෘති. දැන් මේකත් ඔයගොල්ලෝ ඒ ලෙවල් වලදී ඉගෙනගෙන නැති. දැන් ක්ෂය ආකෘතියක් කියලා කියන්නේ මේ මොකක් හරි භාණ්ඩයක් අපි ගත්තාම භාණ්ඩයක් කියලා කියන්නේ මොකක් හරි මේ ප්‍රාග්ධන භාණ්ඩයක් අපි ගත්තාම ව්‍යාපාරයක් සඳහා මොකක් හරි භාණ්ඩයක් මැෂින් එකක් වාහනයක් ඉඩමක් එහෙම නැත්නම් බිල්ඩින් එකක් ඒ වගේ විශාල ප්‍රාග්ධන පිරිවැයක් දරපුවාම ওই පිරිවැය අපි වියදමක් විදිහට එකපාර අපේ ලාභ ගිණුමට දාන්නේ නැහැ නේද? අපි ඕක මොකද කරන්නේ? අපි ඕක ටික ටික වටිනාකමෙන් කොටසින් කොටස වියදමක් විදිහට අවුරුද්දෙන් අවුරුද්ද අඩු කරගෙන යන ක්‍රියාවලියක් තමයි කරන්නේ. මෙන්න මේ ක්‍රියාවලියට තමයි අපි ක්ෂය කරනවා කියලා කියන්නේ. ස්ථාවර වත්කම් වල වාර්තාගත පිරිවැය ක්‍රමානුකූලව අඩු කිරීමේ ක්‍රියාවලිය ක්ෂය වීම වේ. වාර්තාගත පිරිවැය කියලා කියන්නේ නේද? ඔයගොල්ලෝ දන්නවද බුක් වැලියු කියන එක නේද? ඒ කියන්නේ අපි අපේ පොත්වල වාර්තා කරලා තියෙන පිරිවැය තමයි අපි අර භාණ්ඩේ ආරම්භක වටිනාකම ස්ථාවර වත්කමේ ආරම්භක වටිනාකම විදිහට ගන්න. ක්‍රමයෙන් අඩු කරගෙන යන ක්‍රමය තමයි ක්ෂය කරනවා කියලා අපි කියන්නේ. එතකොට දැන් මේ ක්ෂය ආකෘති වලදී බහුලව භාවිතා වෙන වචන කිහිපයක් පැහැදිලි කරලා තියෙනවා ඊළඟට. බලන්න. ප්‍රයෝජනවත් ජීවිත කාලය. ව්‍යාපාරයේ සඳහා ස්ථාවර වත්කම් ඵලදායී වන කාල පරිච්ඡේදය. මේ කියලා කියන්නේ දැන් අපි මොකක් හරි මැෂින් එකක් ගත්තා කියලා හිතන්නකෝ. අපි ගන්නවා කියලා හිතන්නකෝ. අපි සබන් නිෂ්පාදනය කරන්න නිෂ්පාදනයට අවශ්‍ය මැෂින් එකක් ගන්නවා. දැන් මේ මැෂින් එක අපිට ජීවිත කාලයම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවුරුදු 50 කර 100ක් කර 150 කර අසීමිත පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ නේද? මේ මැෂින් සමහරවිට පාරන වෙලා ටිකක් කාලයක් පාවිච්චි කරනකොට කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මැෂින් තව ටික කාලෙකදී තාක්ෂණික වශයෙන් සුදුසු නොවෙන්න පුළුවන්. නව තාක්ෂණයට නව මැෂින් එන්න පුළුවන්. ඒතර අපි මේ මැෂින් එකක් ගන්නදී අපි අස්තමේන්තු ගත කරනවා. මෙන්න මේ වගේ කාලයක් තමයි අපි මේ ගන්න භාණ්ඩය පාවිච්චි කරන්න පුළුවන් කියලා. අන්නේ ප්‍රයෝජනවත් අපේ ව්‍යාපාරය සඳහා මේ වත්කම ප්‍රයෝජනවත් නැත්නම් ඵලදායී වෙන කාල පරිච්ඡේදය තමයි මේ ප්‍රයෝජනවත් ජීවිත කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අපි හිතන කාල පරිච්ඡේදය මේ අපි ගත්ත වත්කම අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ දෙනවා සුම්බුන් වගේ. දැන් මේ ප්‍රයෝජනවත් ජීවිත කාලය ඔයගොල්ලෝ හිතන්න අවුරුදු 5ක් හරි 10ක් හරි 7ක් හරි මොකක් හරි අගයක් හිතාගත්තා කියලා. දැන් මේ අවුරුදු 7 අවසානයේදී මේ භාණ්ඩය එහෙම නැත්නම් මේ වත්කම අපිට සම්පූර්ණයෙන් මේක විනාශ කරලා දාන්න ඉවරලා සම්පූර්ණ වටිනාකමක් නැති වෙන්නේ නැහැනේ. අපි ටිකක් ඉහළ ව්‍යාපාරයක් නම් අවුරුදු 7ක් මේක පාවිච්චි කරලා ඊට වඩා ටිකක් පොඩි ව්‍යාපාරයකට සමහරවිට මේක විකුණන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අඩුම ගානේ අකඩවල හරි විකුණන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි මේකේ අවුරුදු 7 හරි 5 හරි ප්‍රයෝජනවත් ජීවිත කාලය අවසානයේදී කිසියම් වටිනාකමක් තියෙනව නේද? අන්න ඒ වටිනාකමත් අපි ඇස්තිමේන්තු ගත කරනවා. ඒකට තමයි අපි කියන්නේ සුම්බුන් අගය කියලා. ඒ කියන්නේ ප්‍රයෝජනවත් ජීවිත කාලය අවසානයේදී ස්ථාවර වත්කම් විකිණිය හැකි අඩු වූ අගය. මේ අඩු වූ අගය කියලා කියන්නේ අර ගත ගන්නට වැඩි විකුණන්න බෑ නේද? සාමාන්‍යයෙන්. අන්නේ අඩු අගයට තමයි අපි මේ කියන්නේ මේ සුම්බුන් අගය කියලා කියන්නේ. පිරිවැය ස්ථාවරවත්කම් ප්‍රයෝජනවත් මට්ටමට ගෙනීමට දරූ වියදම. පිරිවැය කියලා කියන්නේ අපි ස්ථාවරවත්කම අපේ පොත්වල වාර්තාගත කරන්න පටන් ගන්න මිලට තමයි මේ පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර ලාවට අපි භාණ්ඩයක් මිලට ගත්තන ලක්ෂයකට ඕක සමහර ලාවට ප්‍රයෝජනවත් මට්ටමට ගෙනෙන තව රුපියල් 20000ක් විතර වියදම් කරන වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් දෙන්න දැන් කාලේ නම් මැෂින් එකක් ගත්තොත් එහෙම ওই මැෂින් එකට අපිට මෘදුකාංග දාන්න වෙන්න පුළුවන් නේද? ඒත් මෘදුකාංග වලට සමහර ලාවට අපි අර ලයිසන්ස් ෆී කියලා. ඒ කියන්නේ අපිට ඕක මෘදුකාංගේ පාවිච්චි කරන්නේ මෘදුකාංගේ නිකුත් කරපු ආයතනයට ගෙවීම් කරන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගෙවීම් කරලා ඊට පස්සේ සමහර ලාවට අපිට ඕක පිටරට ඉඳන් නම් ගෙන ආවේ වරායතල ප්‍රවාහනය කරන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර ලාවට මැෂින් එක ගෙන ආවේ කෑලි කීපයක් විතර ඉන්න පුළුවන්. එකලස් කරන්න විදමක් යන්න පුළුවන්. ඔන්න ඒ විදිහ ඔක්කොම දාලා ඉවරලා මැෂින් එක ප්‍රයෝජනවත් මට්ටමට ගෙනෙන්න ඕනනේ. ඒ කියන්නේ අපිට ඇත්තට ව්‍යාපාරයට ඵලදායී විදිහට පාවිච්චි කරන මට්ටමට ගෙනවන්න. අන්න ඒ මට්ටමට ගෙනෙන්න දරපු ඔක්කොම වියදම් ටික එකතු කරලා තමයි අපි අපේ පොත්වල මේකේ ආරම්භක පිරිවැය විදිහට වාර්තාගත කරන්නේ. අන්නේ පිරිවැය කියලා කියන්නේ ස්ථාවරවත්කම ප්‍රයෝජනවත් මට්ටමට ගෙනීමට දරූ මුළු වියදම එකතුව තමයි මේ පිරිවැය කියලා අපි වාර්තාගත කරන්න පටන් ගන්න. හරිද? ඒතර පොත්තගේ කියලා කියන්නේ දැන් මේ වාර්තාගත කළේ වල ආරම්භක පිරිවැයක් තියෙනවානේ. ඔක අපි අවුරුද්දෙන් අවුරුද්ද
ක්‍රමක්‍රමයෙන් ෂය කරගෙන යනවා. ඒතර අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රමක්‍රමයෙන් ෂය කරගෙන යද්දී එයා කිසියම් සලකන ලද අවුරුද්දක් අවසානයේදී පොත්තගේ වෙන්නේ අර පටන් ගත්ත පිරිවැයෙන් අපි මෙච්චර කාලයක් අඩු කරපු ෂය වෙලාගේ එකතු කරලා ඉවරලා ඒක අඩු කරපුවාම එනවා දැන් වර්තමාන පොත්තගේ. ඒතර පොත්තගේ කියලා කියන්නේ පිරිවැයෙන් අපි අඩු කරනවා පහුගිය මැෂින් එක අපේ මේ වත්කම පාවිච්චි කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා එකතු කරපු ෂය වල එකතුව කියන්නේ සමුච්චිත ෂය එකතු කරලා ඒක අඩු කරපුවාම තමයි වර්තමාන පොත්තගේ එන්නේ. හරි දැන් ෂය ගණනය කරන්න අපි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඉගෙන ගන්නවා. එකක් තමයි රේඛීය ෂය ක්‍රමය, අනිත් ක්‍රමය හීනවන ශේෂ ක්‍රමය. හරි අපි බලමු දැන් රේඛීය ෂය ක්‍රමය කියන්නේ මොකක්ද? ස්ථාරවත්කමේ ෂය කළ හැකි අගෙහි ප්‍රයෝජනවත් ජීවිත කාලය ඔස්සේ සමානව බෙදා හැරේ. දැන් 9ම කියනවා රේඛීයයි කියලා නේද? රේඛීයයි කියන එකෙන් අපි අදහස් කරන්නේ මේක සමානව බෙදා හරිනවා කියන එක. හරිද? ඒතර ප්‍රයෝජනවත් ජීවිත කාලය අවුරුදු 5ක් නම් වටිනාකම ලක්ෂයක් නම් අපි මේ ලක්ෂය අරගෙන ඉවරලා අවුරුදු 5 ඔස්සේ බෙදා හරින එක තමයි රේඛීය ශ්‍රේණි ක්‍රමයේදී කරන්නේ. හැබැයි අර ලක්ෂ්‍යම බෙදා හරිනද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේකේ සුබ්බුන් වගේ අනුව. එනද සුම්බුන් වගේට අපි දන්නවනේ අවුරුදු 5 කියන ප්‍රයෝජන ජීවිත කාලයේ අන්තිමේදී අපිට මේක විකුණන්න පුළුවන් කියලා. එතකොට ඒ හින්දා අර සුම්බුන් ඒ කියන්නේ ලක්ෂම අපි ෂෙයා කරලි වෙලා වියදමක් විතර අඳුර ගන්න ඕනේ නැහැ. දැන් රුපියල් 20000කට අන්තිමේදී විකුණන්න පුළුවන් නම් අර 20000 අඩු කරලා රුපියල් 80000 තමයි අපිට අර අවුරුදු 5 ඔස්සේ සමානව ෂෙයා කරන්න ඕනේ. හරිද? කියන්නේ ස්ථාවරවත්කමේ ෂෙයා කළ හැකියි. ෂෙයා කළ හැකියි කියලා කියන්නේ අර මුළු පිරිවැය නෙමෙයි මුළු පිරිවැයෙන් මොකක්ද අඩු කරන්න ඕනේ. සුම්බුන් වගේ අඩු කරන්න ඕනේ. අන්නේ අඩු කරපුවාම වෙනාගේ තමයි ෂෙයා කළ හැකියි. අන්නේ යගේ අපි මොකද කරන්නේ ප්‍රයෝජනවත් ජීවිත කාලය ඔස්සේ සමානව බෙදා හැරේ. ඒතර සරල සමීකරණයක් ඉන්නේ. සමීකරණය මොකද්ද? සීරීස් බෙදීමේ n c කියන්නේ පිරිවැය. s කියන්නේ සුම්බුන් වගේ. මේ තමයි ෂෙයා කළ හැකියි. මේ තමයි මේ ෂෙයා කළ හැකියි. ෂෙයා කළ හැකියි තමයි මේ සීරීස් කියන්නේ. ඕක බෙදා හරිනවා ප්‍රයෝජන ජීවිත කාලය ඔස්සේ සමානව. ඒ හින්දා අපි මේ ඒ අවුරුදු ගාන හරි මාස ගාන හරි කීයෙන් හරි ප්‍රයෝජන ජීවිත කාලයෙන් බෙදනවා. එතකොට එක කාල පරිච්ඡේදයකට දාලා ෂෙයා වීදම අපිට හොයාගන්න පුළුවන්. උදාහරණයකට කිව්වොත් එහෙම පිරිවැය ලක්ෂය නම් අපි ගමුකෝ පිරිවැය ලක්ෂයයි කියලා. පිරිවැය ලක්ෂය නම් සුම්බුන් වගේ 20000 නම් ප්‍රයෝජන ජීවිත කාලය 5යි නම් අවුරුද්දක් සදා ෂෙයා වීදම කීයද? ලක්ෂයෙන් අපි මුලින්ම අඩු කරනවා 20000 කියන්නේ සුම්බුන් වගේ ඕක බෙදනවා ප්‍රයෝජන ජීවිත කාලය වෙච්ච 5යි. එතකොට එනවා එක අවුරුද්දකට ෂෙයා වීදම එනවා 16000යි කියලා. ඔය පැහැදිලිනේ? ඊට පස්සේ අපිට තියෙනවා හීනවන ශේෂ ක්‍රමය. ස්ථාවර වත්කමේ ෂය කළ හැකියාගේ ෂය ශීඝ්‍රතාවයෙන් ගුණ කිරීමෙන් ගිණුම් කරන කාල පරිච්ඡේදයක් සඳහා ෂය වීදම ලැබේ. හීනවන ශේෂ ක්‍රමය සඳහා සමීකරණ දීලා තියෙනවා. ෂය වීදම දීලා තියෙනවා මෙහෙම දීලා ඉවරලා සමීකරණ දීලා තියෙනවා. අපි මේක පැහැදිලි කරගන්න බලමු. හරි. දැන් මෙතනදී මේ ෂය ශීඝ්‍රතාවය කියලා කියන්නේ ෂය ශීඝ්‍රතාවය කියලා කියන්නේ අපි ගානක් නිර්ණය කරනවා මේ වත්කමෙන් 10% වගේ ප්‍රමාණයක් හැම වසරෙදීම ෂය වෙනවා ඇති කියලා. කියන්නේ අපි මේ ගත්ත වත්කම අපි ව්‍යාපාරය සඳහා පාවිච්චි කරනවා. අන්නේ ව්‍යාපාරය සඳහා පාවිච්චි කරනකොට අපි ඇස්තමේන්තු ගත කරනවා හැම කාල පරිච්ඡේදයකදීම අපි ලේසියට ගමු කාල පරිච්ඡේදයක් කියන අවුරුද්දක් කියලා. හැම අවුරුද්දකදීම මේ අපි ගත්ත වත්කමේ වටිනාකමෙන් 10%ක් අපි භාවිතා කරපු හින්දා අඩු වෙනවා. කියන්නේ 10%ක් ෂය වෙලා යනවා. අන්න ඒකට තමයි අපි ෂය ශීඝ්‍රතාවය කියලා කියන්නේ. 10 12 15 ඒක අපි නිර්ණය කරගන්න ඕනේ. ඒතර හැම අවුරුද්දෙදිම මෙන්න මේ අවුරුද්ද පටන් ගත්ත අගෙන් මෙන්න මේ ප්‍රමාණයක්. මෙන්න මෙච්චර ප්‍රතිශතයක් ෂය වෙලා යනවා. ඒක තමයි ෂය ශීඝ්‍රතාවය කියලා කියන්නේ. දැන් මෙතෙන් තේරුම් ගන්න වැදගත් දේ තමයි දැන් මේ ෂය ශීඝ්‍රතාව ගණනය වෙන්නේ ආරම්භක අගෙන්ද? කියන්නේ හිතන්නකො අර අපේ කලින් උදාහරණ දැන් මැෂින් එක ලක්ෂයකට ගත්තේ. ওই ලක්ෂය 120 ගානද හැම අවුරුද්දෙම ෂය වෙන්නේ නැහැ. මේකට කියන්නේ මේ හීනවන ශේෂ ක්‍රමය කියලා කියනත් හේතුව තමයි අර ෂය ශීඝ්‍රතාවය. ඒ කියන්නේ 10 හරි 12 හරි හැම අවුරුද්දෙම වැටෙන ලක්ෂ්‍ය මත නෙමේ
අර ඒ අදාළ අවුරුද්දේදී ආරම්භයේදී තිබ්බ පොත් අගයවන. දැන් පොත් අගය කියන්නේ මොකද්ද? පොත් අගය අපි මුලින්ම ඉගෙන ගත්තා. පොත් අගය උනේ මොකද්ද? පොත් අගය උනේ මොකද්ද? පොත් අගය උනේ අර පිරිවැයේ සමුච්චිත ෂය අඩු කරලා ආපු අගය. හරිද? හරි. ඒ කියන්නේ අපි අවුරුද්දක් සදා ෂය වේදම එහෙනම් කොහොමද හොයන්නේ? අපි මුලින්ම අවුරුද්ද මුල පොත් අගය හොයනවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙදිම අපි අවුරුද්ද මුල පොත් අගයෙන් ප්‍රමාණයක් තමයි අපි ක්ෂය කරන්නේ. ඊට අමතරව අපි දන්නවනේ අපිට මේ ප්‍රයෝජන ජීවිත කාලයේ අවසානයේදී සුම්බුන් අගයක් තියෙනනේ. ඕක ක්ෂය කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒ ගානට අපිට විකුණු ලෙවල් සල්ලි ගන්න පුළුවන් නේ. එහෙනම් මේ පොත් අගයෙන් අපි සුම්බුන් අගයත් අඩු කරන්න ඕනේ. එහෙනම් පොත් අගයෙන් සුම්බුන් අගය අඩු කරලා එන අගයෙන් ප්‍රතිශතයක් තමයි ඒ අවුරුද්දේ ඒ අදාළ කාල පරිච්ඡේදයේ ක්ෂය වියදම් විදිහට අපි හඳුනා ගන්න. එහෙනම් දැන් තේරෙනවනේ ක්ෂය වියදම සඳහා සමීකරණ නේද? ක්ෂය වියදම් වෙන්නේ ඒ අදාළ කාල පරිච්ඡේදයේ ආරම්භයේදී පොත් අගය. මේ විදිහට තියෙන BV note කියලා ගිණුම් කරන කාල පරිච්ඡේදයේ ආරම්භයේ පොත් අගය. අන්නේ ආරම්භයේදී අදාළ කාල පරිච්ඡේදයේ ආරම්භයේදී පොත් අගයෙන් අඩු කරන්න ඕනේ සුම්බුන් අගය. මේ කියන්නේ මේ කාල පරිච්ඡේදයේ ආරම්භ වන මොහොතේදී ක්ෂය කරන්න පුළුවන් මුළු අගය. පොත් අගයෙන් සුම්බුන් අගය අඩු කරාම වෙන්නේ දැනට මේ මැෂින් එකේ මේ වත්කමේ මේ කාල පරිච්ඡේදයේ ආරම්භයේදී ක්ෂය කරන්න පුළුවන් මුළු අගය. එයාගෙන් අපි කොච්චර ප්‍රතිශතයක් ක්ෂය කරනවද කියන එක තමයි මේ ක්ෂය ශීඝ්‍රතාව කියලා කියන්නේ. ඒකත් ව්‍යාපාරේ නිර්ණය කර ගන්න ඕන අගය. අන්නේ ප්‍රතිශතය අර අගය වැඩි කරලාම වෙනවා ඒ අවුරුද්ද සඳහා හඳුනාගත යුතු ක්ෂය වියදම. හරිද? මෙම ක්‍රමයේ යටතේ අවසාන කාල පරිච්ඡේදය සඳහා ක්ෂය ප්‍රිය වන්නේ අවසාන කාල පරිච්ඡේදයේ ආරම්භයේ පොත් අගය හා සුම්බුන් අගය අතර වෙනස. එවගේ ක්ෂය කළ හැකි අගය සම්පූර්ණයෙන් අය කරේ. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔන්න ලක්ෂයකින් පටන් ගත්ත කියලා හිතන්නකෝ. ලක්ෂයකින් පටන් ගත්තා. දැන් ඔන්න පළවෙනි වසරට ගියා. දැන් කලින් වගේම සුම්බුන් අගය 20000 කියලා ගමුකෝ. 20000 කියලා හිතන්නකෝ. දැන් එතකොට එහෙනම් පළවෙනි අවුරුද්දේ ක්ෂය වියදම කීයද? පළවෙනි අවුරුද්දේ ක්ෂය වියදම වෙන්නේ දැන් ලක්ෂනේ. සමුචිත ක්ෂයක් නැහැ නේද? පොත් අගය එන්නේ ආරම්භක පිරියම. එහෙනම් ලක්ෂයෙන් අපි අඩු කරනවා සුම්බුන් අගය වෙච්ච 20000. ක්ෂය ශීඝ්‍රතාව අපි හිතමු ලේසියට 10% කියලා. හැම අවුරුද්දෙම 10% ගානේ ක්ෂය වෙනවා කියලා. මොක වැඩි කරන් තියෙන 10%. එහෙනම් පළවෙනි අවුරුද්ද සඳහා ක්ෂය වියදම වෙන්නේ 80000 වැඩි කිරීම 10% රුපියල් 8000යි. ඊට පස්සේ දෙවන අවුරුද්දට ගියාම මොකද වෙන්නේ? දෙවන අවුරුද්දට ගියාම දැන් මුලින්ම පොත් අගය හොයා ගන්න ඕනේ. පොත් අගය වෙන්නේ කොච්චරද? ලක්ෂයෙන් අඩු කරන්න ඕනේ. සමුචිත ක්ෂය. කලින් අවුරුද්දේ ක්ෂය කළා තියෙනවා 8000. එහෙනම් පොත් අගය වෙන්නේ කොච්චරද? පොත් අගය වෙන්නේ 92000යි. දැන් එහෙනම් අපිට සූත්‍රය දාන්න පුළුවන්. 92000 ඍණ S කියන්නේ සුම්බුන් අගය 20000යි. ඕකෙන් 110යි. කියන්නේ 72010 කියලා කියන්නේ 7200යි. දැන් දෙවන අවුරුද්දේ ක්ෂය වියදම 7200යි. පළවෙනි අවුරුද්දේ ක්ෂය වියදම 8000යි. මේ පේනව නේද? එන්න ශේෂය අඩු වෙනවනේ. සමුචිත ක්ෂයත් එක්ක එන්න පොත් අගය අඩු වෙනවනේ. එන්න ක්ෂයත් අඩු වෙනව නේද? වැඩියෙන් ක්ෂය වැය වෙන්නේ මොන අවුරුද්දවලද? මුල් අවුරුද්දවල. එන්න අවසාන කාල පරිච්ඡේද ළඟ ක්ෂය අගය අඩු වෙනවා. දැන් මේ අවසාන වාක්‍යයෙන් කියලා කියන්නේ ඔහොමම අඩු කරගෙන යද්දී දැන් මේකේ ප්‍රයෝජන ජීවිත කාලය අවුරුදු 10යි කියලා හිතන්නකෝ. ඒතර අවුරුදු 10 ආරම්භයේදී ඔන්න පොත් අගය එනවා හිතන්නකෝ 27000ක් එනවා කියලා. දැන් සුම්බුන් අගය අපි දන්නවා 20000යි කියලා. හරිද? දැන් ආයි මේ සමීකරණ දදා 10 වන අවුරුද්ද දාලා ක්ෂය අගය හොය ඉන්නේ නැහැ. අන්තිම අවුරුද්දේදී කෙලින්ම අන්තිම අවුරුද්ද ආරම්භයේදී තිබ්බ පොත් අගයයි සුම්බුන් අගය අතර වෙනස අපි ක්ෂය වියදම විදිහට හඳුනා ගන්නවා. එතකොට සම්පූර්ණයෙන් මේකේ ක්ෂය කළ හැකි අගය ක්ෂය කරලා දානවා කියන එක තමයි මේ අන්තිම වාක්‍යයෙන් කියවෙන්නේ. මෙමගින් ක්ෂය කළ හැකි අගය සම්පූර්ණයෙන් අය කරේ. ඒ කියන්නේ දැන් නැත්තම් එහෙම අපි 27000න් 20000ක් ගාලා ඉවල 7000න් 110ක් කරගත්තොත් එහෙම තවත් ක්ෂය කරන්න කොටසක් ඉතුරුනේ. හැබැයි අන්තිම අවුරුද්ද ප්‍රයෝජන ජීවිත කාලේ අන්තිම අවුරුද්දේ අපි මුළු ක්ෂය වියදම හඳුනා ගන්න ඕනේ. හින්දා අර කෙලින්ම මේ සමීකරණ දදා ඉන්නේ අන්තිම අවුරුද්දේ විතරක් අපි කෙලින්ම සුම්බුන් අගයයි පොත් අගයයි අතර වෙනසම ක්ෂය කළ දානවා කියන එක තමයි මේ කියන්නේ. දැන් අපි මේ ක්ෂය ආකෘති දෙකට අදාළ ගැටලු ලබන සති සාකච්ඡා කරමු. හැබැයි දැන්ටත් ඔයගොල්ලෝ ගාම ස්ලයිඩ්ස් තියෙනවනේ. මෙතන මේ ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න දෙක ඉදිරියට උත්සාහ කරන්න. උත්සාහ කරලා ඉවරලා අපි ලබන සතියේ පාඩම් පටන් ගන්නකොට මේ ප්‍රශ්න දෙක හදලා පාඩම් පටන් ගන්න. ඊට පස්සේ සමාන ආකෘතියට ගිහිල්ලා මේ පාඩම ලබන සතියේ අවසන් කරමු. පාඩම මෙතනින් අවසන් කරමු.
එහෙනම් මේ සතියේ හොඳට වැඩ කරන්න. එහෙනම් හැමෝටම ස්තුතියි.